පූජනීය කැටවල හේමාලෝක හිමියන් සහභාගී වන මෙත්නෙත් පාමුල සජීවී ධර්මදේශනය සඳහා මේ සම්බන්ධතාවය ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනය වෙත. මෙත්නෙත් පාමුල අයිබෝවන් උතුම් වූ බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා. සිරි සදහම් රත්නයට මාගේ නමස්කාරය වේවා. ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. ධර්මදේශනාව සඳහා වැඩම කොට වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රමුඛ සියලුම මහා සංඝ රත්නයේ අවසරයි ගෞරවනීය මෙහෙණින් වහන්සේ තාවකාලික ප්‍රවෘජ්ජා භූමියටපත් සියලුම සත්පුරුෂ පින්වතුනි එවැගේම ලෝකේ පුරා රට පුරා මේ ධර්මනිකේතනයේ සිට ධර්මදේශනයේ සඳහා සූදානම්ව සිටින සියලුම පින් සිත ඇති සත්පුරුෂ ජනතාව සියලු දෙනාගේම අවසරය මතින් අදත් මෙත්නෙත් පාමුල ආරම්භ කරන්න සූදානම් වන මොහොත අද ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ දම්සභා මණ්ඩපය තවත් අලංකාර වෙලා ධර්මාසනය මල්කමින් ගවසලා නවතම ශ්වේත වර්ණ ආවරණයකින් උන්වහන්සේගේ ආසනය සකස් කරලා ඊටාම සුන්දර පාවාඩ සකස් කරලා සතර කොන පුන්කලස් මත පහන් දල්වලා පරිපූර්ණ දම්සභා මණ්ඩපයක් සකස් කරන්නට අද දායකත්වයේ දරන හෙම්මාතගම රහල නැගෙනහිර පදිංචි එම් සමන්ත රත්න කුමාර සහ පවුලේ සමත් කුලියාපිටිය අස්සැද්දුම ගෙමිනි මාවතේ පදිංචි ඒ පින්වත් දායක පිරිසත් කටයුතු කරලා තියෙනවා. අපි ආරාධනා කරනවා සමන්ත කුමාර මහතාට ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් පිළිගන්වන්නට කියලා. ඒ අතරේ උන්වහන්සේ වෙනුවෙන් කවි දෙකකුත් ඔවුන් සූදානම් කරලා තියෙනවා. අපි එය ගායනා කරන්නට කියලා ආරාධනා කරනවා. සම්බුදු සසුන කරමින් නිති ආලෝක සඳහම් දෙසන ඉමි සඳ හේමාලෝක රටදය සමය දියුණට වෙහෙ සිනසේක ගෞතම සසුනේ ලැබේවා බුදු අභිෂේක පුදුන් ලොවේ සත් වග සිත් පහදවමින් ගිනිගෙන දෙවෙන හදවත් සිසිලස කරමින් දෙලොව දියුණුවට දහමක් දෙසන ලෙසින් ඇරයුම් කරමු පායුග වැඳ හද බැතින් සාදු. ඒ ගෞරවනීය ආරාධනයත් සමග නමස්කාර පූර්වක ආරාධනා කරනවා ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ නිර්මාතෘවර රාජකීය පඬිත අවසරයි වන්දනීය පූජනීය කැටවල හේමාලෝක නාහිම්පාණන් වහන්සේට අදත් මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. විසේතුරු ලෙසින් දෙව් විමනෙහි රැඳෙමින්නේ සුමිහිරි ලෙසින් මුව මදහස නංවන්නේ නිරතුරු දහම් මගටම සිත නමමින්නේ ලෝතුරු දම් රසය
දිවිඳුනි විඳගන්නේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධං මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ලෝතර බුදුරදුන් කරුණා සිතකින්නේ සුමියුරු බුදුවදන් ලෝකෙට දෙසමින්නේ පිවිතුර හදවතක් මට හිමි කරදුන්නේ නිරතුරු ඒ බුදුන් සිරිපා නම දින්නේ සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ මුඛ සංඤතෝ භික්ඛු මත්තබානී අනුද්දතෝ අත්තං ධම්මං තතිපේති මధుරං තස්ස භාසිතං තී සාදු 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 ලෞතර බුදු පුද වෙනුවෙන් දම්රුවනට පුද වෙනුවෙන් සංගරුවනට වතපිළිවෙත වෙනුවෙන් සියල්ල පුරාලු මේ ධම්සභා මණ්ඩපය අභියස ඇති සකල විද සැරසිලි පූජාවෝ තුනුරුවනටම පූජා වේවා කියන අදහසින් අපි මේ කවි කීපයට සාදු නාදයෙන් එකතු වෙමු. තිලෝවග බුදුන් වැඩ හිඳිනා බුදු වසුනි මනහර ලෙසින් සැදී සුපිපුන්ව මල් පිඳුනි සුවඳ තෙලින් දැල්ලූ පහනත් පිඳුනි සැනසුම ලබන්නයි සුන්දර අමනිවනේ සාදු 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 මල්වැල් සරසවා සඳහම් අසුන වටා වංතරා අතුරා
මේසයේ ඇතිව රටා සැනසෙන උතුම් සිතුවිලි හදවතෙහි කොටා දම්රුවනට වඳිමි දම්ගුණ දරණ රටා මහා සංගරුවන ධම්මසුනට වඩමන් පියවිලි සකසවා සිතකින් සුපසන්න ඇරයොම් කරමිනේ සඳහම් දෙසවන් කලපින් හේතු වෙයි නිවනින් සැනසෙන්න සාදු 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 අදත් හිරු කිරණින් ලෝකය ආලෝකමත් වෙන මේ පින්වන්ත උදෑසන මෝහයේ ගණදුර නිවා දහම්මාලෝකයේ අසිරිමත් බව හිතට කැන්දන වාසනාවන්ත මොහොතට තම හද මණ්ඩලය යොමුකොට ගන්නට වැඩ ඉන්න සියලු ගරුතර මහා සංඝරුවනත් මෙහෙණින් වහන්සේලාත් පරිවාර කොටගත් මේ ධම් සභා මණ්ඩපයට අද හෙම්මාතගම රහල නැගෙනහිර පදිංචීම් සමන්ත රත්න කුමාර පින්වත් පුතණුවන් සමග පවුලේ හැම දෙනාමත් කල්යාණ මිතුරු බුදු පිරිසත් කොළියාපිටියේ අසද්දුම ගැමුණු මාවතේ පදිංචි දායක සම්බුදු පිරිසත් ඒ සම්බුදු පිරිසට හුරු පුරුදු දාන මාන ආදියෙන් නිරතුරුව පෝෂණය කරන මේ පින්බිමට ඒක රාශීව අතිරේකව දහම් අසන්නට මේ වැඩසටහනේ අසිරිය දකින්නට ඒක රාශී වුණු පින්නතුන්ලා සමගින් සමස්ත ලෝක ධාතුවේම සංබුදු පිරිස ඒක රාශී වෙලා දහම් නාදයෙන් හදවත සෝභමාන කරගන්නා උතුම් බලාපොරොත්තු වෙනුයි මේ මොහොතේ තැන්පත් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ යම් කටයුත්තක අපේ ජීවිතේ නිරත කරවන විට යංකින් චාරම්මණං කତ୍වා ඒ පින්කමේ අරමුණ ඒ කටයුත්තේ අරමුණ පිළිබඳව මනා වැටහීමක් ඇතිව ඒ අරමුණට සිතුවිලි ආයෝජනය කරන්නට කියලා වදාලා. අද දවසේ අපේ සමන්ත රත්න කුමාර පුතා ඇතුළු බුදු පිරිසත් ඒ වගේම අපේ කුලියාපිටියේ අස්සද්දුම ගැමුණු මාවතේ පදිංචි දායක දායිකා බුදු පිරිසත් අරමුණු රාශියක් තැන්පත් කරගෙනයි අද අපේ net FM ගුවන් විදුලියේ හරහා විකාශනය වෙන මෙත්නෙත් පාමුල වැඩසටහනේ දායකත්වයේ දරන්නේ. ඒ වගේම හැම බණහන හදවතකම යම් යම් අරමුණු යම් යම් බලාපොරොත්තු තියෙනවා. මේ දහම් නාදය ඔස්සේ මගේ හිත යොදවලා පැයක දෙකක කාලයක් මේ දහම් සඳල්ලේ රැඳෙන විට පහළවන ශක්ති බලයෙන් මගේ අසවල් යහපත් ප්‍රාර්ථනාවෝ ඉෂ්ට සිද්ධ වේවා. ජීවිතයට පවතින කඳුළු වේදනා පිසදා ගන්නට හිත සනසා ගන්නට වැටුණු තැන නොනවති නැවත නැගිටෙමින් නැවත නැවතත් ජීවිතයේ අරමුණ කරා ළඟාවන්ට අවශ්‍ය ශක්තිය උපදවා ගන්නත් ජීවිතයේ වැරදුණු තැන් ආයති සංවරයේ හිත පිහිටුවලා නැවත නිවැරදි කරගෙන ජීවිතයට නව අරුණාලෝකයක් එකතු කරමින් ඉදිරියට ගමන් කරන්නට හැමදෙනා තුළම යම් යම් ප්‍රමාණයේ පෞද්ගලික බලාපොරොත්තු තියෙනවා. ඒවා ලෞකික ප්‍රාර්ථනා. ධර්මයේ රසයෙන් බොහෝ දුරට ලෞකික ගැටලුත් විසඳ ගන්න මාර්ගෝපදේශකත්වයක් සැලසෙනවමයි.
අන්තෝ ජටා බහි ජටා. ජටා කියන්නේ ගැටලු වලට. පෞද්ගලිකව කිසිවෙකුට කියා ගන්න බැරුව හිතේ පැටලෙන, හිතේ ඇවිලෙන, හිතේ දැවටෙන ගැටලු කාටද ලෝකේ නැත්තේ? අනිත් එක ගැටලු නැත්නම් ප්‍රශ්න නැත්නම් ඒක ජීවිතේකුත් නෙමෙයි. ජීවිතය යනු ප්‍රශ්න වලට විසඳුම් සොයමින් ඉදිරියට යන එක. ප්‍රශ්න වලට විසඳුම් සොයනකොට ඒ සඳහා භාවිතා කරන්න පුළුවන් වටිනාම උපදේශ රත්නයන් රැඳිච්ච ඉගැන්වීමට තමයි ධර්මය කියන්නේ. ඒ නිසා ප්‍රශ්නයකට පිළිතුරු සොයන විට බොහෝ වටින්නේ ධර්මයේ හරහා ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්න එක. ලෞකික වශයෙන්ුත් ප්‍රශ්නවලට උත්තර හොයන වැඩපිළිවෙළවල් තියෙනවා. ඒ හැම වැඩපිළිවෙලක් තුලම ධර්මය ආදේශ කරගන්නවා නම් බොහෝ දුරට ප්‍රශ්නවලට පිළිතුරු සපය ගන්න එක අමාරු නෑ. දහම් අහන කෙනෙකුගේ ජීවිතය තුල ඇතිවෙන ප්‍රයෝජනය දහම් අහන්න සූදානම් වෙනකොට අරමුණු පැහැදිලි කරගන්න එක හුඟක් වටිනවා. භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවක් අපි මේ විදිහට කවියට නැගුවොත් පිවිතුරෝ වන ලෙසින් දිවි මඟ පෞදුරුව සම්බුදු දහම අසනිමි බුදු රජු දෙසුව හැම දුක් වේදනාවන් මාගෙන් දුරුව සැනසුම ලබමි මම මේ සසරෙන් දුරුව. දැන් අපේ සම්බුදු පිරිස තමන්ගේ ප්‍රායෝගිකව පෞද්ගලිකව ජීවිතේට ධර්මයේ ආයෝජනය කරගෙන ජීවිතේට එකතු වුණු කාය පීඩාවන් චිත්ත පීඩාවන් විඳතරාගෙන තමාගේ අඩුළු හොඬුකම් නිසා වගේම සමාජයේ අඩුළු හොඬුකම් නිසා තමන් බලාපොරොත්තු වුණු දෙයට වඩා බලාපොරොත්තු නොවුණු දේවල් ජීවිතයට ලං වීම නිසා දුක්පක්ෂේ මනසින් වැටිච්ච වාරවලින් නැගිටින්න ධර්මයේ උපකාර වුණා නම් පින්වත්නි ඒක තමයි ධර්මයේ තියෙන ලෞකිකානිසංසය. අපි හැම දිනකටම අදිෂ්ඨාන කරන්න පුළුවන් ප්‍රාර්ථනා කරන්න පුළුවන් මගේ ධර්ම බලයේ ශක්තිය නිසා මගේ හිතට වද දෙන අසවල් ගැටලුව උපදවන කෙනා දරුවෙක් නම් දරුවා අසල්වැසියෙක් නම් අසල්වැසියා ස්වාමියා නම් ස්වාමියා බිරිඳ නම් බිරිඳ දරුවෝ නම් දරුවෝ මෙන්න මේ ඇත්තෝ මගේ ජීවිතේට හරියට පීඩා උපදවනවා. මගේ හිත ධර්මයට පැයකමාරක කාලයක් යොදවලා මං ඒකෙන් සත්‍යක්‍රියා කරනවා. මගේ හිත රිද්දවන මගේ හිතට පීඩා උපදවන මේ ඇත්තගෙන් මට වෙන උවදුර වළක්ව ගන්නව විතරක් නෙමෙයි ඒ ඇත්තට මා කෙරෙහි ඇති කෝපය දුරු කරගන්න මම ධර්මයේ හරහා මෛත්‍රියක්මයි ඇති කරගත්තු සත්‍යක්‍රියාවක් ගොඩනගන්නේ. මෛත්‍රියෙන් කරන සත්‍යක්‍රියාවෙන් සකල සත්‍යෝ දමනය වේවා කියන අදිෂ්ඨානය ඇති කරගත්තොත් ගැටලු වලට උත්තර ලැබෙන සත්‍යක්‍රියාවක් ඒ තුලින් ගොඩනගෙනවා. ඉතින් දැන් අපි මේ දිනවල දිගටම දේශනා කරගෙන ගියේ කුරු ධර්ම ජාතකය. කුරු ධර්ම ජාතකයෙන් පසුව පින්වත් ඔබට අනූපවාදෝ අනූපඝාතෝ කියන බුද්ධාවාදයේ තෝරමින් ඒකට වමනා කරන ප්‍රතිවාප ධර්මයක් අවබෝධ කරන්න ඕන කරන රසවත් දේවල් ඒකේ පෝෂණය උපදවන්න අපට තේරෙන වැටහෙන පැහැදිලි වෙන විවිධ කතා ප්‍රවෘත්ති හරහා පින්වත් ඔබට ධර්ම අවබෝධය ලබා දීමයි බලාපොරොත්තුව. දැන් අපි අනූපවාදෝ කියන ගාථාවට ගාථා පදයට අනුන්ට උපවාද කිරීමෙන් ඇතිවෙන විපාකය ගැන කරුණු විග්‍රහ කරමින් මේ දේශනාව දිගින් දිගටම දැන් කරගෙන යන්නේ. අපි ගිය සතියේ කතා කළේ සරියුත් මුගලන් දෙදෙනා වහන්සේලාට කෝකාලික නම් භික්ෂුව වැඩින්ද සලස්සලා අන්තිමට උන්වහන්සේට පිරිකර නොලැබිච්ච නිසා දිගින් දිගටම දයගසවුන් වහන්සේලාට චෝදනා කරලා බුදුරජාණන් වහන්සේ ළඟටත් ගිහිල්ලා චෝදනා කරනවා. ඉතින්
මේ සිද්ධිය මූලික කරගෙන භාග්‍යවතුන් වහන්සේ අතීත කතාවල් ගණනාවක් දේශනා කරනවා. මේකට කරුණු එකතු කරන වෙලාවේ මට ඒ ජාතක කතාවට අතිරේකව ධම්මපදිත් ලැබුණ ගාථාවක්. ඒ ගාථාවෙන් තමයි අද ධර්ම දේශනාව ආරම්භ කරන්නේ. ඒකට ඕන කරන මූලික කතාව පින්නතුල දන්න කතාවක්. මේ මයික් එක ඕගොල්ලන්ට දුන්නොත් මට වඩා රසවත්ව එක කියයි. දැන් අර මම කිව්ව කෝකාලික භික්ෂුව අර දෑගසවන් වහන්සේලාට පීඩා කරලා නින්දා කරලා අපවාද කරලා පදුම නම් අපායට වැටුණයි කියලා අපි ඉගෙන ගත්තා. දැන් භාග්‍යවතුන් වහන්සේ අභියස මේ පිළිබඳව සාකච්ඡාවක් වෙනවා දන්සභා මණ්ඩපේ. ඒක ධම්මපදේන ගාථාවක් මම මාතෘකා කළේ. අර කතා ප්‍රවෘත්තිය තුන. ඒතර භාග්‍යවතුන් වහන්සේ වදාරනවා අද විතරක් නෙමෙයි. දුරාතීතයේ ඔය කෝකාලිකයා කට නිසා විනාශ වුණා. කට නිසා විනාශ වුණා. දැන් පින්නතුල දන්නවා දැන් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මහණෙනි බාලයාගේ කටේ ගෙටේරියක් තියෙනවා. කොටාරි ජායති මුකේ. යාය චින්දති අත්තානම් බාලෝ දුබ්භාසිතම් බණ. මෝඩයා විනාශ වෙන්නම මොකක් නිසාද? කට හින්දා. අපිට උදාහරණ ඕන තරම් තියෙන්නේ නේද? මොකද කියන්නේ මාළුවා නැහින්නේ කට හින්දාදී මාළුවා කට හින්දා විතරක් නැහිනා විතරක් නෙමෙයි ජීවත් වෙන්නේ කට හින්දා තමයි. ඉතින් කටින්නේ මාළුවා ආහාර ගන්න ඕන. එතකොට හොඳට නරකට දෙකට කටමේ අපි ගොඩක් දේවල් දන්නවා. අපිට ඉන්ද්‍රියන් කීපයක් තියෙනවනේ ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න. අපේ අදහස් කණෙන් එළියට දාන්න බෑ. යාන්තම් පොඩ්ඩක් වගේ ඉංගියෙන් ඇහෙන්නම් එළියට දාන්න පුළුවන්. ඒක හැප් පොඩි කළාම මොකද අදහසක් එනවා. නාහින් කතා කරන්න බෑ. එතකොට කායික ඉරියව්වලින් පුළුවන්. ඒකට හැමෝටම පැහැදිලි වෙන්නේ නැහැ නේ. දැන් අපිට තියෙන මේ ඇහැකරනාසය දිව ශරීරය කියන එකෙන් අදහස් එළියට දාන්න පුළුවන්. හොඳ නරක දෙකම එළියට දාන්න පුළුවන්. හිතේ සිතුවිලි එළියට දාන්න පුළුවන්. ප්‍රධානම ඉන්ද්‍රිය මොකක්ද? කට. එසා කටින් ද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මුළු ලෝක ධාතුවම සැනසෙව්වේ ශ්‍රී මුක පද්මෙන්නේ. ඒක අනිත් අය තමන්න ශ්‍රී මුකයක් තියෙනවා කියලා කිව්වට පහුගිය කාලේ ඒක තියෙන්නේ බුදුහාමර විතරයි. මොකද ශ්‍රී මුකකින් කවදාවත් කිසිම කෙනෙකුට අවැඩක් විපතක් අවහිරයක් කරදරයක් වෙන එකක් කතා කරන්නේ නැහැ. ඉතින් මේ හොඳට වගේම නරකටත් මේකට පාවිච්චි කරන එක මේ කතා පුවත පුරාම කියවෙන්නේ කෝකාලික හාමුදුරුවෝ කට විනාශ කර නිසා විනාශ වෙච්ච හැටින්නේ. දැන් පින්වත් ඔබ චූටි කාලේ ඉගෙන ගත්ත ලස්සන කතාවක් මං කියනකට වඩා හොඳයි මතක් කරගන්න කිව්වා. ඔන්න හංසයෝ දෙන්නේ. එක සතෙකුට යෝජනා කරනවා මේ විලට වඩා හොඳයි බං. වතුරත් හිනිච්ච මේ විලට වෙලා ඉන්නවට වඩා මේ පළාතේ කණ්ඩත් නෑ රමණීය තනක් තියෙනවා වරෙන් යන. කලක් යාළු වෙලා හංසයෝ දෙන්න යෝජනා කරනවා කාටද? ඉබ්බට. ඉදිබුවා කියලා කියන්නේ නේ. ඒතර ඉදිබුවා වෙලා උපන්නේ කවුද? අර දෑගසවන් වහන්සේලාට චෝදනා කරපු නින්දා කරපු කෝකාලිකයමයි. මේ හොඳට මතක තියාගන්න. කතන්දර පොඩි පොඩිව මතක තියාගමු අපි. අද කතන්දරමයි ගොඩක් කියන්න තියෙන්නේ. ඉතින් කැමති වුණා. කැමතිලා ඉදිබුවාට මොකද කියන්නේ? යාළුවෝ කැමති නම් ලස්සන පළාතක් තියෙනවා. සියලු පහසුකම් තියෙනවා යන්න කියලා අහනවා. කමන්නේ. දැන් මගෙන් එකට මොකද කරෙන්න ඕන? උඹෙන් එකම එක වැඩයි කරන්න ඕන. මොකද්ද? ඔබට කටපරිසම් කරගන්න පුළුවන් නම් ඔබම එක් කරගෙන යන්න පුළුවන් අපිට. අපෝ ඕක මොකද්ද ප්‍රශ්නයක් නැහැ මං කටපරිසම් කරගන්න යන්. ඒ බල කෝටුවක් අරගෙන හංසයෝදන දෙපැත්තෙන් කටින් හපාගෙන ඉදිබුවාට නැත්තම් ඉබ්බටත් මොකද කිව්වා කියන්නේ? හරි මැදට ඇවිල්ලා කටින් එක
තදින් අල්ලගනින් අපි උඩින් අරන් යන්න. දැන් රාජමාලිගාව හැමත් පහු කරගෙන යන්න තියෙනවා. දැන් ආසින් අරන් යනවා. කවුද අරන් යන්නේ? ඉබ්බා. කවුද අරන් යන්නේ? හංසයෝ දෙන්න. දැන් ඔබ යන ගමන් කොල්ල කුරුට්ටෝ මේක අපෝරු සිද්ධියක් නේ. උඩ බලලා කෑ ගහනවා. මොකද්ද? මෙන්න බොල ඉබ්බෙක් අහසින් පියා මොනෝ කියලා. ඉබ්බට අතින් හරි හැපි. දැන් උඩින් යන්නේ කවදාවත් ගිහිල්ලත් නැහනේ. ඉබ්බා කියනවා. ඉබ්බා කියන්නේ හිතනවා. මං උඩින් ගියාට ඔබට ඇති වැඩේ මොකද්ද බලව කියලා හිතලා කියන්න කට අරිනකොටම අපට මතක නැතුණා ප්‍රාරම්භ ප්‍රතිඥාව. උගක් යුන්ට යම් තැනකට එනකන් උඩට එනකන් අප්‍රමාණ පොරොන්දු දෙනවා. ටිකක් කල් යනකොට ඒ පොරොන්දු මතක නැතුව ගිහින් තමන්ම විපතට පත් වෙනවා ඊළඟ අවුරුදු 5 යනකොට. මට මොකක් හිතේ තියාගෙන කිව්වද මන්ද? මතකත් නැතුව ගියා. ඉතින් ඔන්න උලි යන ගමන් කොල්ලෝ කෑ ගහනකොට තොපට ඇති වැඩේ මොකද්ද බලව කියන්න කට අරිනකොටම දැන් හංසයෝ දෙන්නත් වේගී යන ගමන් හරියට ඔක කියන්න හිතනකොටම කොල්ලෝ කෑ ගහපු තැන ඉඳලා වේගී යනවනේ හංසයෝ. යන ගමන් ඉබ්බා වැටුණා රජමිදුලට. දෙපළ වුණා ඉබ්බව. දැන් රජුරන්ටත් මේක දකින්න ලැබුණා. ආරංචිත් වුණා. දුවලවිල බැලුවම ඉබ්බෙක් දෙකට පැලිලා. දැන් මේ සිද්ධිය බුදුහාමුදුරණකටත් ගිහිල්ලා ආරංචි වුණා. දන්දපවන්න අපි කතා කරනකොට. එතකොට නෝ කෝකාලිකයට ඔක සිද්ධ වුණේ. නැත්නම් ඉදිබුවට ඔක සිද්ධ වුණේ දෑකසවුන් වහන්සේලාට. දෑකසවුන් වහන්සේලාට ඔය චෝදනාව කළේ ඔක දැන් විතරක් නෙමෙයි ඉස්සරත් ඌ කටින්ද විනාශ වුණා. දැන් ඔන්නේ ඒක එක කතාවක්. ඒක ධම්මපදේන කතාව. දැන් මේ කටින්ද විනාශ වෙච්ච අවස්ථාවම හොඳට නරකට දෙකට කටමේ. ඒක ලස්සන කතා තව තියෙන ගොඩක්. ඉතින් ඔන්න එක්තරා බුදුහාර විස්තර කරනවා දැන් අදයක සවුන් වහන්සේලා චෝදනා කළා කියලා ඒ කාරණේ කියලා පදුම නරකේ ඉපදුනා බුදුහාමුදුරනේ කියලා ආපහු විස්තර කියනවා. එතකොට ජාතක පොත් වහන්සේගෙත් තක්කාරි ජාතකයේ ලස්සන කතා රාශියක් තියෙනවා මේකට. ඔන්න බ්‍රහ්මදත්ත රජුරන්ගේ පුරෝහිතයෙක් හිටියා. දැන් මේ එක එක කතා හොඳට මතකයි. දැන් පළවෙනි කතාව කා සම්බන්ධද? ඉදිබුවා නැත්නම් ඉබ්බා සම්බන්ධයි. ඔන්න මේ බබදත් රජුරන්ගේ පුරෝහිතයා කියන කාටද? රජුරෝ ළඟ හිතවත් කමින් ඉන්න හදයන්නේ උපදේශක මණ්ඩලයේ කියමුකෝ අපි. උපදේශක තුන් හතර අග්‍රේ කරනවා. දැන් මේ පුරෝහිතයා ටිකක් එළියට නික්මුණු දත් තියෙන වපරේ. ඉතින් දැන් ඔහොම ඉන්න ගමන් පුරෝහිතයා රාජ්‍ය සේවයට යන අතරේදී හුඟක් වෙලාවට ගෙදර නැහැ. ඉතින් හැබැයි මේ වගේම පිටතට නික්මුණු දල ඇති, දත් ඇති. වපර සහිත බමුණෙක් ඉන්නවා. දැන් පුරෝහිතයා නිතරම රාජ්‍ය සේවයේ රජුරන්ගේ ඉන්න බෑ පුරෝහිතයන්නේ. ඉතින් ගොඩක් වෙලා ගෙදර නැති නිසා අර ඒහා සමානව රූපයක් තියෙන බමුණෙක් එක ජෝඩු වුණා ලොක්කි නෝනා. දැන් ආරංචි වුණා පුරෝහිතයාට. මෙන්න මෙහෙමයි. උඹේ ගෙදර උන්දත් එක්ක හවල් පුරෝහිතයන් ආයතා සම්බන්ධයක් තියෙනවා. එහෙමද? මට මගේ බලය තියෙනවා මට ඕන එකක් කෙරිහයි කොහොම හිටපම් මම වැඩේ කරන්නේ. මං හීන් වලින් පරිගන්නේ. නිකන් නෙමෙයි. කල්පනා කළා මොකද්ද මම මේකට කරන්න ඕන උපක්‍රමය. රජුරවන්ට ගිහිල්ලා කියනවා රජතුමනි මේ නගරේ වාසල් දොරටුව පිහිටලා තියෙන හැටි එච්චර හොඳ නැහැ. මේ වාසල් දොරටුව ඔබතුමාටත් රජයටත් ලොකු විපතක්. සාමාන්‍ය රජවරු එහෙම අමාරු වැටෙන මිරාවල් තියනවා නැකත් බලන්න ගිහිල්ලා නේද? හඳහම් බලන්න ගිහිල්ලා නක්ෂත්‍රය වලට විශ්වාස කරලා අතරමං වෙච්ච පාලකයෝත් අපි උන් තරම් දන්නවා. ඉතින් ඒ වගේ රජවරු ලොකු විශ්වාසයක් තියෙනවා ඒ කියන කතා පිටිපතව. දැන් එහෙමද? රජතුමනි ඔබතුමාට භයානක දරුවෝ රෝගාබාධ හැදිලා ඔබතුමා මැරෙනවා. මේ දොර වෙනස් කරන්න ඕන. එහෙමද? එහෙනම් වෙනස් කරමු. දැන් ගෙවල් දොරවලත් එහෙම නැද්ද සාමාන්‍යයෙන්?
ගෙවල් දොරවල දිගින් දිගට ලෙඩ වෙනවා නම් කර්තර වෙනවා නම් අපි සාමාන්‍යයෙන් හඳ හම්බරන්න යනවා ලෙඩ මේ රාක්ෂස විද්‍යාව පස්සේ දුවනවා. දිවහම් මොනවා හරි මේ මිනිස්සු කියනවා හැබැයි වියදම් යන එක. ඔයාකට හරියන්නේ නැත්te ගෙදර දිගින් දිගටම පිරිහීමක් එන්නේ ඉස්සරහා දොර තියෙන හැටි හරිනේ. නැත්නම් ඔත්තේ ඉරට සංඛ්‍යාවල දොර ජනල තියලා නැහැ. ඒ සමහර වෙලාවට එහෙම පිරිහෙන තැන් තියෙනවා. ඉතින් උපක්‍රම යොදා ගන්න පුළුවන් සල්ලි වේදම් කරන්න නැතුව. දැන් අපි හිතමු ඉස්සරහා දොරෙන් බලනකොට දොරවල් තුනක් එක ගැලින් තියෙනවා නම් පිටිපස්සෙම පේනවා නම් ඒ ගෙදර පිරිහෙනවා. ඒක සාමාන්‍යයෙන් වාස්තු විද්‍යාව කියන එක මේක අපහාසයටපත් කරන්න ඕන එකක් නෙමෙයි. හැබැයි මේ ශාස්ත්‍රයේ හරියට මේ විද්‍යාව දන්න කෙනෙකුගෙන් බලවන්න ඕන. ඉස්සරහ දොරෙන් බලනකොට ඉස්සරහ දොර ළඟට ගිය ගමන් සාලේ දොර ඒ කෙලින්ම නම් තියෙන්නේ. ස්තෝපේ නෙවෙයි ඊළ මැද සාලේ. මැද සාලේ දොරේ ඉඳලා බලනකොට මැද සාලේ කෙළවරින් එහා පැත්තේ කාමරයට යන දොරත් කෙලින්ම පේනවා. ඒ ගෙදරට කෝටියක් දෙය ගෙනාවත් විනාශ වෙනවනේ. ඒක තමයි ඇත්ත කතාව. ඒ වාස්තු විද්‍යාවට අනුරූපව හොඳට ඒක ඒ ශිල්පය දන්න කෙනෙක් ගෙන්නලා බලලා සමහර විට ඒ දොර වෙනස් කළාම අර ඇති වෙන අඩදබර සමහරට මේ අපි දන්නවා බුදුන් ඇටලියේ ඉස්සරහා දොරට සමාන්තරව හරියට ඉහළින් ආවොත් ඒ ගෙදර ප්‍රධානියට අපරයි. ඒ ගෙදර ප්‍රධානිය එක තැන් වෙනවා. ඒ ගෙදර ප්‍රධානියට නිතර රෝගාබාධ ඇති වෙනවා. ප්‍රධානියට නැති වුණොත් එක්ක ලොකු දරුවට. දැන් අපි සාමාන්‍යයෙන් භෞතික සම්පත් විතර නෙමෙයි ජීවි සම්පත් දිහා බැලුවත් අපි නිකන් උදාහරණයක් වශයෙන් මම ඊට පෙර මේ ධර්ම දේශනාවකදී මතක් කළා පවුලක කොල්ල තුන් දෙනෙක් එක දිගට ඉපදිලා කෙල්ලෙක් හිටියෝ. කෙල්ල තුන් දෙනෙක් එකවර එක දිගට ඉපදිලා කොල්ලෙක් හිටියෝ. ඒ පවුලට අගුණයි කියනවානේ. එක්ක තාත්තට නැත්නම් වැඩිමල් දරුවට. ඒක නිකන් කෙමක් වගේ එකක්. පරණ මිනිස්සු ඒකට කියන්නේ ලිග්ගල් තුන උඩ තියාපු හට්ටිය වගේ. නිතරම රත් වෙච්ච කම. එක්කෙනෙකුට එක්කෙනෙක් සතුටක් නැහැ, සමගියක් නැහැ. දැන් පින්වත් ඔබේ ගෘහස්ත ජීවිතය තුළ සහ ඔබ දන්න කියන අයගේ පෞල් ජීවිතවල ඇදවැටීම් බිඳවැටීම් එක්ක මේ කාරණාවල යම් සත්‍යතාවයක් තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. සමහර විට මේ කියන කාරණා අහවල් පවුලට මෙහෙම උනේ මේකින්දම තමයි එහෙමනම් කියන හැඟීම එනවා. දැන් අපි සාමාන්‍යයෙන් කතා ප්‍රවෘත්තියක් අහනකොට කතා ප්‍රවෘත්තියේ බොහෝ දේවල් අපිට එදිනෙදා ජීවිතේ භාවිතයට ගන්නත් දේවල් එකතු වෙනවා කියලා මට හිතෙනවා. මේ ජාතක කතාව අධ්‍යයනය කරනකොට මට බොහෝ දේවල් හිතුණා. මම පුළුවන් හැටියට වාස්තු විද්‍යාව පිළිබඳව තියෙන පොත්පත් අරගෙන බැලුවා. අන්තර්ජාලයට පොඩ්ඩක් ගිහින් බැලුවා මම මේ වගේ දේවල් වල සත්‍යතාවයක් තියෙනවාද? ඔව් තියෙනවා. ඒ සත්‍යතාවයේ තීරණය කරන්නේ මිනිස්සුන්ට සිද්ධ වෙලා තියෙන විවිධ අත්දැකීම් දිහා. වාස්තු කියන්නේ ගෙවල් දොරවල් හදන එකටනේ. ගෙවල් දොරවල් හදන එකේ ශාස්ත්‍රීය වාස්තු විද්‍යාව. ඒක පොරොහිත බ්‍රාහ්මණයා ඇත්තටම ඒ නිසා කිව්වා නෙමෙයි. පොරොහිත බ්‍රාහ්මණයට හිතේ තියෙනවා යටි බලාපොරොත්තුවක්. දැන් ඔයගොල්ලෝ මොකද්ද මේක ඉතින් සම්බන්ධ කියලා නිකන් පැටලිල්ලක් වගේ. දැන් මොකද්ද මූලික සිද්ධිය? පුරෝහිතයාගේ බිරිඳ එක්ක පුරෝහිතයාගේම රූපයේ තියෙන වෙන මිනිහෙක් අයථා සම්බන්ධයක් ගොඩනගාගෙන ඉන්නවා. දැන් පුරෝහිතයාට ඕන කරනවා අර සම්බන්ධය ඇති කරගෙන ඉන්න මිනිහව මරන්න. දැන් තමන්ම තනියෙන් කතාව ගොඩනගන්න ඕන. එතකොට තමයි ඔබ කතාවත් එක්ක සම්බන්ධ වෙන්නේ. දැන් මම නිකන් අහනවා. සමීර පුතාගෙන් මම අහනවා. දැන් මේ දොර පිහිටුවනොයි දොර තියෙන එක හරි නැtei මේ දොර බිල්ලක් දීලා දොර වෙනස් කරන්න ඕනේ කියපු කතාවත් එක්ක ඔයාට මොකද්ද හිතෙන්නේ දැන් මේ අතුරු කතාවත් එක්ක මොකද හිතෙන්නේ? මොකද්ද මේ පුරෝහිතයා කරන්න හදන්නේ? බිලි දෙන්න මේ සුදුසුකම් තියෙන පුද්ගලයා අර හාදය වෙන්න ඕනේ. ඒ හරියට හරි. ඒකයි මේ කරන්න හදන්නේ. රජකම් කරන්න බෑ මොඩෙක් නෙවෙයි නා. රජුරෝ මොඩයා. පුරෝහිතයා කියන ඕනම දෙයක් පිළිගන්නවා. හුඟක් රජවරු එහෙමයි. තමන්ගේ ඥාණයෙන් වැඩ කරන්නේ නැතුව අනුන්ගේ ඥාණයෙන් වැඩ කරන්න හිතාගෙන රජ වෙනව නේද? උපදේශකයා එයාට ඕන දේ කරව ගන්න. උපදේශකයා එයාට ඕන එක කරන්නේ අපිට අත්දැකීම් ඕන තරම් තියෙනවා. ඉදිරියට තව අත්දැකීම් බලන්න පුළුවන් වෙයි. ඉතින් දැන් ඔන්න රජුරෝ කියන එහෙමද? ඉතින් මට විපතක් නම් රජෙට විපතක් නම් ඉතින් ওই දොර අනිවාර්යයෙන්ම වෙනස් කරමු.
ඉතින් දැන් අලුත් දොරක් හදවලා අතින් දොර ගලවලා දැන් බිල්ලක් දීලා අලුතෙන් එක නැකතකට දොර පිහිටවන්නයි සූදානම්. දැන් රජුරන්ගේ අනුමැතිය ලැබුණා. ලැබිච්ච ගමන් මිනිහට පස්වනක් විනා ගිය ප්‍රීතිය. අනුමැතිය ලැබිච්ච දවසේම තව දොර හදලත් නැහැ. ගෑන්ට ඇවිල්ලා කිව්වා උඹ හෙට හිටන් හොර සම්බන්ධකම් පවත්වපන් බලන්න කායකද පවත්වන්න උඹ. උඹට තව ටික දවසක් යනකොට එහෙම නැත්නම් අපි හිතමුකෝ කියන්නේ නැතුව දොර හැදුවා කියලා දොර හදලා ඔක්කොම ඉවරයි දැන් හෙට නැකත. ගෙදර ඇවිල්ලා ගෑන්ට කිව්වා වැඩේ කරන්න ඉස්සෙල්ලා හෙට ඉඳලා තෝ කායකද හොර සම්බන්ධතා ගොඩනගන්නේ බලාපියේ හෙට ඉඳලා තෝගේ මිනිහා ඉවරයි. ඊට පස්සේ ඇයි හෙට ඉඳලා නගරේ ප්‍රධාන වාසල් දොර ගලවලා අයින් කරලා අලුත් දොරක් පිහිටුවා බිල්ලෙට දෙන්නේ තෝගේ මිනිහා. මොන මිනිහාද? හොර මිනිහා. එහෙම කිව්වම තේරෙනවා. තෝගේ හොර මිනිහා හෙට බිල්ලෙට දෙනවා බලා ගන්න. දැන් මේ හෙටයි උත්සවේ. ගෑණි පටගාලා ලියුම් කැල්ලක් ඇරියා හොර මිනිහට. මෙන්න මෙහෙම සැලස්පක් තියෙනවා හෙට උඹව මරන්නයි හදන්නේ. රජුරන්ගේ දොර පිහිටවන තැන බිල්ලක් දෙන්නයි හදන්නේ. උඹයි උඹ වගේ හැඩේ තියෙන. මොකද හැඩේ? දත් එළියට පැනපු වපරස් තියෙන උන් සේරම නගරෙන් අරන් ජීවිතේ බේර ගන්න ඕන නම් කොහරි පැනලා ඵලයක්. මිනිහායි ඌට සමාන්තරයි සේරම අරන් ගියා. දැන් පහුවදා නැකත වෙලාව 10ට ගියමුකෝ. දැන් උදේ දැන් පොරොහිතට කියනවා එහෙනම් පොරොහිත ගිහින් කියනවා ස්වාමීනි දොර හදලා සියල්ල ඉවරයි. දැන් සූදානම් දොර පිහිටුවයි. හොඳයි එහෙනම් අර ඔබ කියාපු පුද්ගලයාගේ ස්වරූපයේ තියෙන කෙනෙක් ඉන්නවයි කියලා කිව්වා ඉස්සලා කලින් රජුරන්. එහෙමනම් එයා ගෙනල්ලා දැන් දොර පිහිටුවපා. මිනිස්සු යවලා බැලුවා මිනිහා නැහැ. ඒ වගේ මිනිහෙක් ඉන්නවද කියලා බැලුවා. ඔරිජිනල් එක නැත්තා. ඩුප්ලිකේට් එකක් වත්. යකෝ හොයලා බැලුවට ඔහෙ නෑනේ එහෙම එකෙක්වත්. දැන් කිව්වනේ මේක ඒ වෙලාවට කලේ නැත්නම් රට ඉවරයි කියලා. දැන් බමුණ ඇවිල්ලා කියන රජතුමනි හරි වැඩේනේ. අය මිනිහක් නෑ වෙන මිනිස්සුත් නෑ ජාතිය. හැබැයි ඉන්නවා එකම එකයි. ඉන්නේ ඒ ජාතිය කවුද? පුරෝහිත බ්‍රාහ්මණයා. රජුර කෙනෙක් පුරෝහිත බ්‍රාහ්මණයා මරලා පුළුවන් බිල්ල දෙන්න. එයානේ ප්‍රධානියා. උපදේශක මණ්ඩලය. ඒකට කරන්න දෙයක් නෑ රජතුමනි. එයා නිසා තව කවදා හරි දවසක ආයිත් නැකතක් එන්නේ නැහැ. නැකත එනකන් ප්‍රධාන නගරේ දොරටුව අරලා තිබ්බොත් රට අනාරක්ෂිතයි. ඒ නිසා ඒකට කරන්න දෙයක් නැහැ. පුරෝහිත බ්‍රාහ්මණය මරමු. ඒකත් එහෙමද? දැන් අහනවා පුරෝහිත බ්‍රාහ්මණයා බිල්ලට දෙනවද කැමති ඔබතුමා බිල්ලට යන්නද? සතුරන්ගේ. දැන් ඉතින් මේ මොකම කරන්නේ ඔබතුමා හිටියොත් අපට පසවන්දහකට බුදුවන දේවයන් වහන්සේ. ඒ නිසා ඔබ වහන්සේ ඉන්න ඕනේ. මරුව මරමු. දැන් ගෑන්ටත් හරි හැපි. දැන් ඇත්ත පිට ලොකම බාධාවනේ මේක. පස්සේ අර මිනිහා හොයාගෙන හරි යන්න බැරිය. දැන් කියනවා කවුද එතකොට මේ පුරෝහිතකම් කරන්නේ දැන් යාගේ දෙන්න කෙනෙක් ඉන්නත් එපායි. ඔය අවස්ථාව වෙනකොට අපේ බෝධිසත්වයන් වහන්සේ අර කියපු පුරෝහිත බ්‍රාහ්මණයාගේ ප්‍රධාන ගෝලයා හැටියට කටයුතු කරනවා. අපේ බෝධිසත්වයන් වහන්සේගේ නම තක්කාරිය බමුණා. කවුද නම? තක්කාරිය. මේ ජාතක කතාවේ නමත් මේකමයි. තක්කාරිය බමුණා. දැන් තක්කාරිය බමුණට කියනවා දැන් මෙන්න මෙහෙමයි තක්කාරිය බ්‍රහ්මතුමනි ඔබතුමා පුරෝහිත තනතුරේ තියන්න වෙනවා. ඉතින් අහනවා බෝධිසත්වයන් වහන්සේ ඇයි පුරෝහිත බ්‍රාහ්මණයාගේ හැඩේ තියෙන කෙනෙක් මේකට බිල්ලක් දෙන්න ඕනේ කියලා හෙව්වා කවුරුවත් නැහැ පුරෝහිතයා විතරයි ඉන්නේ දැන් මේක බිල්ලට දෙන්න ඕනේ. එහෙමද? එහෙනම් ඉතින් කරන්න දෙයක් නැහැ කියලා බෝධිසත්වයන් වහන්සේ කාට විපතක් වන්න කෙනෙක් නෙමෙයි. දැන් දොර පිහිටුවෙන් තර ලොකු රෙද්දක් ආවරණය කරන්නයි කිව්වා. මිනිහන් ගත්තා රෙද්ද අසට. දැන් පණිතුමත් ඇතුලේ ඉන්නවා.
පන්ති මත ඇතුළේ ඉඳ ගහනවා. මොකද්ද ගොනෝ තෝ කරගත්තේ? අනේ බෝධිසත්වයන් වහන්සේ මෙහිමයි මම මේක කොලේ ඇත්තටම නගරයට විපතක් හින්දා නෙමෙයි. ආන් ඒක හොඳට මතක තියාගන්න ඕනේ. දැන් ගෙවල් දොරවල් දෝෂ තියෙනවා කියලා දොර වෙනස් කරපන්, ජනෙල් වෙනස් කරපන්, අරක මේක කරපන් කියලා මිනිස්සු කියන්නේ ඇත්තටම විපතක් තියෙන හින්දා නෙමෙයි. මොකක් හින්දාද? අරුන් ජීවත් වෙන්නේ ඕවා කරලා. උන්ගේ පෞද්ගලික බලාපොරොත්තු ඉෂ්ට කරගන්න කරන වැඩ ඔය. හැබැයි ඔක්කොම නෙමෙයි. 100%ක් විතර වගේ ඇත්තටම විද්‍යාව දැනගෙන ඇත්තටම මේකේ තියෙන විපත්තිය දැනගෙන දොර වෙනස් කළොත්, උළුහව වෙනස් කළොත්, යටලිය වෙනස් කළොත්, තමයි යටලිය එහෙම දොරවල් වහලේ ගහනකොට බාසුන් නැහැ වැඩ කරන තැන ඉන්න ඕනේ කියනවනේ. ඇණයක් රත් කරලා ගැහුවොත් ගෙදර විනාශයි කියනවනේ. කතාවට එහෙමව තියෙනවා. ඕන තරම් ඒකට අතිරේක කරුණු තියෙනවා කියන්න වෙලාව නෙමෙයි. දැන් තක්කාරිය පණිතුමාගේ මේ වස්ත්‍රය ඇතුළට ඇවිල්ලා තක්කාරිය පණිතුමා මෙහෙම කිව්වම කියනවා ස්වාමීනි ඇත්තයි මගේ කඩ නිසා තමයි අද මට මේ විපත්තිය ඇති වුනේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මට තියෙන්නේ ඔබතුමාගේ පිහිට විතරයි. දැන් තක්කාරිය පණිතුමා පොඩි උපක්‍රමයක් කල්පනා කළා. දැන් උපක්‍රමයක් කල්පනා කළා. ඒ උපක්‍රමයේ හිතේ තියාගෙන අර පුරোহিত බ්‍රාහ්මණයට කියනවා කටින්ද මිනිස්සු විනාශ වුණේ දැන් විතරක් නෙමෙයි බං. ඉස්සරත් ඕන තරම් සිද්ධි තියෙනවා කටින්ද මිනිස්සු විනාශ වෙච්ච. මං ඔබට උපහැරණ කතාවක් කියන්න. මේ බරණැස් නුවර හිටියා කාලි කියලා ගණිකාවක්. කාලි කියලා ගණිකාවක් හිටියා. ඒ කාලි කියන ගණිකාව එක්ක එක රැයක් ගත කරන්න මිනිහෙකුට කහවණු 1000ක් අය කරනවා. ඒ කහවණු 1000න් 500ක් ඇගේ ඇස් අපේන සේවාව වෙනුවෙන් විනෝද වෙන්න මිනිහෙක් වෙනවා කියලා අපි හිතමුකෝ. එතකොට කහවණු 500ක් ඒ එන මිනිස්සයාර අඩු ගඳ ගහන ඇඳුම් එහෙම ඇඳගෙන ආවොත් කාලි කියන ගණිකාව බොහොම ගෞරවණීය විදිහට ජීවත් වෙන කෙනෙක්. එයාට අලුත්ම ඇඳුම් කට්ටලයක් හම්බ වෙනවා. ඒ ඇඳුම් කට්ටලේ කෑම බීම කොම දෙනවා. දැන් මිනිහෙක් ආවා තුන්නිල කියලා. නෑ මිනිහෙක් ආවා කහවණු 1000ක් දීලා. මේ කාලි කියන ගණිකාවගේ මල්ලි කෙනෙක් ඉන්නවා. එයාගේ නම තුන්නිල. මොකක්ද එයාගේ නම? තුන්නිල. දැන් මෙයා තිරේ අසෙදගෙන මේ අපේ බෝසත්යන් වහන්සේ පරණ කතා කියා දෙනවා. ලස්සන කතා ටිකක් මේ. දැන් තුන්ඩල කියන එක දාදු ක්‍රීඩාවේ සූදු ක්‍රීඩාවේ ඇවිදින එකෙක්. ඉතින් කොච්චර සල්ලි තිබ්බත් මදි හැමදාම මිනිහා රේස් දාන්න ගිහිල්ලා නැත්නම් දාදු ක්‍රීඩාවේ දෙන්න ගිහිල්ලා සූදු ක්‍රීඩාවේ දෙන්න කියලා පරදිලා එනවා. දැන් සල්ලි දීලා බැරිම තැන කාලි කියන ගණිකාව මිනිසුන්ට කියනවා එන්න දෙන්න පාවකට එළියෙන් තියාපන් ගේට්ටුවෙන් එහා. ඉතින් දවසක් වොන්න මිනිහා ගේට්ටුවෙන් එළිය අඬ ඉන්නවා. ඔය අතර තමයි අර කහවණු 1000 දීප මිනිස්සයා ආවේ. එනකොට ඇහුවා මේ ඇයි තමයි කවුද? මේ මම අපේ කාලි කියන එක්කෙනා මගේ අක්කා. මම එයාගේ මල්ලි. අඬන්නේ ඇයි? මෙහෙමයි මට මේ තියෙන්නේ එක මේක මර ගැවිච්ච සරන් කැල්ල විතරයි. ඉතින් මට ඇඳගන්න ගන්න නැති හින්දා මම අඬ ඉන්නේ. මොකද මම හොඳ ඇඳුමක් දෙන්න දුන්න ගමන් මොකද කරන්නේ ඇඳුම් අරන් ගිහලා සරම විකුණනවා. සරම විකුණලා ආයෙත් අර මඩ ඇඳුම් ඇඳගෙන කාලකට හරි ගිහලා ඇඳුම් නැහැ කියලා ඇඳුම් ඉල්ලනවා. දැන් ඔය මිනිස්සු යාචක ජීවිත ගෙවණියුන් ඉන්නවනේ නගර බදවල ඕන තරම්. ඔය වැරෑලි ඇඳගෙන ඉන්නව නේද? අපිට තාවත් ඇඳුමක් අලුත් එකක් දුන්න ගමන් විකුණනවා. අලුත් ඇඳුමක් දුන්න ගමන් විකුණනවා. ඒ වගේ කියන්න වෙලාව නෙමෙයි. මම තා කෙටි මේ කියන්නේ. දැන් ගෙට ගිහිල්ලා අහනවා. දැන් ගෙට ගියාම අලුත් ඇඳුම් දෙනවනේ. කාලි ගණිකාව අර මිනිස්සයාට. අහනවා මේ ඈ නෝනෝ. අර ඔයගේ මල්ලි නේද අර දොරකොඩ ඉන්නේ අර ඇඳුමක් නැතුව. මඩ ගෑවිච්ච ඉරිච්ච සරන් කැල්ලක් ඇඳගෙන. ඉතින් මෙච්චර ඔයා මේ අපිටත් ඇඳුම් සපේන්නේ කේ ඇඳුමක් දෙන්න එපායි. මම නම් දෙන්නේ නැහැ. ඔහෙට ඕන නම් දෙනවා.
කිව්වා. සාමාන්‍යයෙන් ඉතින් මල්ලිට උදව් කරනකොට අක්කාගේ හිත දිනා ගන්න පුළුවන් නේ. එහෙනම් ඉතින් ආදරේ වෙන්නන්නත් එක්ක කිව්වා අයියෝ මොකක්ද ඕක? මට අර වෙන්න දෙන ඇඳුම් සෙට් එක දෙන්නකෝ කියලා ඇඳුම් සෙට් එක ඇඳගෙන මිනිහා ඇඳගෙන හිටපු හොඳ ඇඳුම් ඇඳගෙන ආවේ. ඒවා ගේට්ටු ඇරලා මල්ලිට දුන්නා. ඔය ටික ගත්ත ගමන් වේගෙන් දුවලා ගියා. දැන් එදා රැය ගත කළා. කාලි අනිත් කෙල්ලන්ට කියනවා කෙල්ලනේ මේ මිනිහා හෙට උදේ යනකොට මොකද කරන්න ඕන? දැන් උන නිදාගත්තා ඒ කරන වැඩේ. හෙට උදේ යනකොට දැන් මෙහෙන් දුන්න ඇඳුම් තියෙනවානේ. දැන් වෙනදා එහෙ තියෙන ඇඳුම් ආපහු තියලා අර ඇඳුම් ඇඳක තමයි ආපහු යන්න ඕන. ඒ හින්දා මෙහෙන් දුන්න ඇඳුම් හෙට උදේ මෝ එළියට යන්න හදනකොටම පැනලා ගලව ගනිලා. දැන් හිතා ගන්න පුළුවන් වෙච්ච දේ. කෙල්ලෝ කියපු විදිහටම ඇඳුම් ටික ගලව ගත්තා. ඇඳුම් ටික ගලවගෙන දැන් මිනිහා සාදු කෙනෙක් හැටියට යනවා. සාදු කෙනෙක් කියන්නේ මොකද? දැන් මිනිස්සු හුඟක් වෙලාට දොර ළඟට ඇවිල්ලා සාදු මං අඳනෙත් ඇඳලා සිවුරක් පෙරවලා ඉන්නේ. දැන් තේරෙනවනේ සාදු කියන්නේ කාටද කියලා. ඒ වගේ යන්තම් හරි දිහි කල්පනාව දින වැඩි හිටියෝ මේ නාක් වෙච්ච ගෑනු 70 පෙරම් ගෑනු සාදු මේක උගන්වලා තියෙනවා අනන්ත වාර ගන්නක්. මෙහෙම කිව්වොත් ඩිංගනික තේරෙනවා. හොඳම ලස්සනම වචනේ තමයි ස්වාමීන් වහන්සේලා ආමන්ත්‍රණය කරන්න. අපේ හාමුදුරුවනේ. හරිම ආදරේ හිත අපේ කියන වචනේ පාවිච්චි කරන්න. අපේ හාමුදුරුවනේ කියන එක දිගටම පුරුදු වෙන්න. ඒ පොඩි ළමයි කියන්නේ පොඩි ළමයිට වෙනම දැන් පොඩි ළමයි අවුරුදු 6 7 ළමයි ස්වාමීන් වහන්සේ කිව්වොත් කැතයි. අපි පොඩිම කාලේ ළමයිට පුරුදු කරනවා තමයි අන්න පුතේ සාදු 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 කියන්නේ. ඒකට කමක් නැහැ. දැන් චූටි කාලේ අපි පොඩි ළමයි පොඩි කාලේ කියනකොට වතුර ටිකක් ඉල්ලනකොට කියන අම්මේ ජෝ ටිකක් දෙන්න කියලානේ. දැන් ඔය වගේ දැන් ඔයගොල්ලෝගේ මහත්තයත් පොඩි කාලේ ගවන්න ඇතිනේ. ඒ කාලේ ඒ අම්මගෙන් ඉල්ලන්න ඇත්තේ ජෝ ටිකක් දෙන්න කියලානේ. දැන් මිනිහා කිව්වොත් එහෙම නෝනා ජෝ ටිකක් දෙන්නකෝ කියලා. ඌව ඒකාන්තයෙන් අංගොඩ ගිහින් දානවනේ. ඌට පිස්සුනේ. පොඩි කාලේ ජෝ කිව්වේ වතුර වලට කියලා ලොකුනකොට තේරෙනවා. ඒ නිසා නාක් වෙච්ච හොල්මන් සාදු කියන එක නවත්තපල්ලා. ඒක එහෙම කිව්වොත් පපුවට වදිනවා. දැන් මට සමහර වෙලාවට මේ අවුරුදු 40 50 ගිය මිනිස්සු සාදුද කතා කරන්නේ. සාදු හම් වෙන්න පුළුවන්ද? මං කියනවා රෙදි ඇඳගත්ත වෙලාවට වරේ. සාදු හම් වෙන්න පුළුවන්. සාදු කියන එක කියන්න එපා කියලා කිව්වොත් තේරෙන්නේ නැහැ. ඉන්දියාවේ සාදුවරු කියලා જાතියක් හිටියා. තාමත් ඉන්නවා. ඒ සාදුවරු ඇඟේ නූල් පටක්වත් ඔන්න කසිප්පුකාරයා රෑ දෙකට හරි ඇවිල්ලා ඇඳුම් මොකක්වත් නැතුව බුදියගෙන ඉන්නකොට සාදු කිව්වට කමන්නේ. අන්න ඌට ගිහින් බුලත් මල් ටිකක් තියලා බුලත් අතක් දීලා සාදු කියලා බදාලා. ආම්දුරණ සාදු කියන්න එපා. ආම්දුරනේ කියන වචනේ කියන්න පුරුදු වෙන්න. දැන් ඉතින් අර යකා පිටත් වෙලා ගියා. යන ගමන් මිනිස්සු උසුළු කරනවා. මොකද බං ඔය උපන් හැටියෙම මට මේ කටින්ද වෙච්ච දෙයක්. කටින්ද වෙච්ච දෙයක්. මොකද්ද කටින්ද? අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගන්න නැතුව. දැන් මං අහනවා ප්‍රශ්නයක්. මේ ධර්මශාලාවේ මා ළඟ ඉන්න අයගෙන්. අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගෙන ඒ ප්‍රශ්න වලට කතා කරන්න ගිහලා අමාරු වෙටිච්ච උන් අත උත්සාහලා. දැන් ටිකටම යන කතා ප්‍රවෘත්ති ටික හැමේවා. අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ බවට පත් කරගෙන අනුන්ගේ කේලම් හගිස්සන්න ගිහිල්ලා. නැත්නම් අනුන් කියාපේ කතාව කෙනෙක් එකට කියන්න ගිහිල්ලා තමන්ටම වැඩ වැරදිච්ච අවස්ථා තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද කියලා අහන්නේ. මම මොකද්ද කියලා අහන්නේ නැහැ. අනිත් එක රේඩියෝ එකකින් එහා පැත්තේ අහගෙන ඉන්න ඇයි කවුද කියලා දන්නේ නැහැ නේ බයරෙන් තෝ කියලා. මම නම් අහන්නේ නැහැ. ඒ නිසා අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගෙන පත් උත්තර වදින්න. දැන් සමහරවිට කාට හරි ගමනක් යන්න ඕන නම් මගෙන් අහන්න ඕන නම් ඒ යන්න ඕන එක අහන්නේ නැහැ. මෙයාට ගමනක් යන්නද කියලා අහනවා ආම්දුරනේ. මං අහන්නේ අයියේ කිට කට නැද්ද? ඌට කට නැද්ද? කතා කරන්න කියපන්. ඒ මොකද
වැරදි ගමනක් යන්න හදන්නේ බැලුම් ගහගත්තොත් ඒවා අහන්න ගිහලා බැලුම් ගහගන්නේ කවුද? අහන්න එන එක. ඒ වගේ අනුන්ගේ ප්‍රශ්න වලට ගංගොඩවල වල ජීවත් වෙනකොට නම් හොඳට මතක තියාගන්න ඕන. අනුන්ගේ ඒවා ගිහින් හගිස්සන්න ගිහිල්ලා. අනුන්ගේ පවුල වල ප්‍රශ්න වලට ඇඟිලි ගහන්න ගිහිල්ලා. කාට වෙච්ච වැඩේද? අර පුතාට වෙච්ච වැඩේ. මොන පුතාද කියන්නේ නැහැ. තේරුණානේ? අර පුතාට වෙච්ච වැඩේ වෙයි. තුන්නිට මල්ලියේ ඇතින් දිනු. ඌ ඇඳුම් ඇඳකට ගිහලා විකුණලා ආයිත්තර මඩ රෙන්න ඇඳගත්තා. අර ඌ නිකම්ම සාදු කෙනෙක් හැටියට ගියා. ඔන්න අපේ තක්කාරිය පණිතුමා ඒ කතාව ගෙලිවලා කියනවා එච්චර විතරක් නෙමෙයි බං. තව කතාවක් තියෙනවා. එළු බලා ගන්න ගොපල්ලෝ. එළු ගොපල්ලෝ කියමුකෝ. එළු ගොපල්ලෝ එළුවෝ අරන් ගිහිලා කණ්ඩ දාලා තරක කවලා ඔහොම ඉන්න ගම එළුවන්ට අන් එන කාලේට හරි අමාරුයිනේ. ළමයිටත් එක කාලයක් තියෙනනේ අමාරු කාලයක්. උණ්ඩ ගහ ගන්නම ඕන. ළමයි හැටිනේ. ඉතින් එළුවන්ටත් අන් එන කාලේට උන් මොකේ කර හරි ඇන ගන්න ඕන. අන් එන කාලේට. දැන් එළුවෝ දෙන්නේ පොර කනවා. ඈතින් ඉඳලා දුවල ඇවිල්ලා අන් දෙක හප්පගෙන තියෙන චූටි අන් දෙක පටලවාගෙන උන් රණ්ඩු කරනවා. ඔක දිහා බලා හිටියවා කෑරළේ. කෑරළා කියනවා රණ්ඩු වෙන්න එපා. රණ්ඩු වෙන්න එපා ඇහුණාද? තුවාල වෙයි එපා. එක එක කියනවා කෑරළා. ඊටසේ බැරි මතන ඌ අහන්නෙම නෑ උන් දෙන්න. එන ගන්නවමයි වැඩේ. දැන් පිට උඩට ඇවිල්ලා වැහුවා එකෙක්ගේ. එලකවා මේ කියන එක තේරුම් නැත්නම් රණ්ඩු වෙන්න එපා. අහන්නේ තව රණ්ඩු වෙනවා. ඊට පස්සේ බෙල්ල උඩට ආවා. රණ්ඩු වෙන්න එපා දැන් කියප එක තේරුණාද? ඒත් අතාරින්නේ නැහැ. එළුව දෙන්න ඈතට ගිහිල්ලා කල්පනා කරලා දැන් හිටපම් මම මැතර පනිනවා. අන්නා මැද්දට ඉව මරුන් දෙන්න ඈතට ගිහිල්ලා වේගෙන් එනකොට මැද්දට පැන්නා. මොකද වෙන්නේ නැත්තේ? කෑරලා මලා කාගේ එකක් බේරන්න ගිහිල්ලාද? ඇහුන්නේ ආනුන්ගේ රණ්ඩුවක් බේරන්න ගිහින්. දැන් අපේ මිනිසුන්ට අනුන්ගේ රණ්ඩු බේරන්න ගිහිල්ලා හොමෙච්චව වෙලා නැද්ද? තේරුණාද කියන්නේ? අනුන්ගේ රණ්ඩු බේරන්න ගියාම ඊට පස්සේ දැන් මේ අහවල් වලට මේ විදිහට වෙඩි වැදුනා. අහවල් වලට ආයුධ කොටාගෙන රෝහලේ ඉඳ සිදුවන සමහරු මලා අපි හිතන්නේ යන්නේ අනුකම්පාවට ගියා කියලා. මේ අනුන්ගේ දේවල් ඔළුවේ දාගෙන මිනිස්සු තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න ඒවට හොඳ උදාහරණයක් නෙමෙයිද? කෑරලාට ඉති වැඩේ කරගෙන හිටියාම හරිනේ. එළුවන්ගේ රණ්ඩු බේරන්න ගියේ මොකටද? කෑරලා එතකොට විනාශ වුණේ. දැන් තක්කාරි පණිතුමා අහනවා. කෑරලා විනාශ වුණේ මොකක් නිසාද? අනුන්ගේ වට හොට දාන්න ගියේ අතුරු විපාකයක්. එච්චර විතරක් නෙමෙයි බං. තව කතාවක් තියෙනවා. මට මතක් වෙනවා තව කතාවක්. වනාන්තරේ හිටපු අර විදිහම ගොපල්ලෝ ඔයක් ගවයෝ තනකව ඉන්න ගමන් තල් වන එක දැන් මේ තනකවන්නේ තල් ගහක ගෙඩි පිරීලා ඉදිලා තියෙනවා. මිනිහෙක් තල් ගහකට නැග්ගා. තව 4 දෙනෙක් බිම ඉන්නවා. අර තල් ගෙඩි කඩලා බිම දානකම් බලා ඉන්නකොට ඒ තල් ගහට කළු පාට නායක නගිනවා ගහේ. අර කියනවා අර 4 දෙනා කියනවා මේ ඔන්න සර්පෙක් නගිනවා. අර උඩේ ඉඳලා මරලා තෝරන දීලා ගෑ ගන්නවා. කමන කොහොනේ බය වෙන්න එපා කියලා අරුන් කරපැරේ ඇඳගෙන හිටපු සාරමක් ගලවලා 4 දෙනා 4 කොණෙන් අල්ලගත්තා. දැන් මොකද කියන්නේ නැත්තේ? උඩ ඉඳලා තල් ගහන් උඟා කුස තල් ගහන් පැනපන් මේ රෙද්ද මැද්දට සරම මැද්දට. ඒකේ දැන් සරමකුත් නැහැ එකෙක්ගේ. ඒ සරමනේ දැන් ඇඳගෙන ඉන්නේ.
එකේ සාදු කෙනෙක් අනිත් තුන්දෙනා සාමාන්‍ය ගෝපල්ලු අරු මොකද කන්නේ කෑ ගහලා පණ බයේ උඩ ඉඳලා වේගෙන් පැන්නා. උඩ ඉඳලා වේගෙන් පනිනකොට රෙද්ද බැද්දට මොකද වෙන්නේ? රෙද්ද ඇකිලෙනකොට අරු හතර දෙනා එක එකාගේ ඔළුවෙන් ඔළුව ඇදිලා හතර දෙනාම ඔළුව පැල්ලලා මරා. හතර දෙනාම ඔළුව පැල්ලලා මරා. අරු උඩ ඉඳලා පැනපු හදයා බේරුණා. තක්කාරි පරිතුමා කියනවා ඔන්න රජෝ ඔබට තේරුණාද? ඕන දෙයකට කලබල වෙන්නේ නැතුව එක පැත්තකින් සර්පයා නගිනවා නම් අනිත් පැත්තෙන් ගහේ මාරු වෙලා ඊන්තරයට බහින්න දෙන්නේ නැතුව ප්‍රශ්න වලට උත්තර හොයන්න ගියාම කලබල වෙලා විනාශ වෙන්නේ කවුද? කලබල වෙන මිනිස්සුමයි. දැන් ඔය කියන්න තියෙන ලස්සන කතා ටිකෙන් කාලය ගෙවිලා ගියා. මීට වඩා වෙලාව ගන්න බෑ ඊළඟ සතියේදී ඉතුරු ටික කියලා දෙනවා. ඉතින් අද දවසේ තක්කාරී ජාතකයේ තක්කාරී පඬිතුමා අපිට උපදේශ රත්නයක් වශයෙන් ජීවිතේට මේවා අහන නිසද්ද වෙන්න එක නෙමෙයි එදිනදා ජීවත් වෙනකොට වැඩියෙන්ම පාවිච්චි කරන්න තියෙන ඉන්ද්‍රිය අවබෝධයෙන් පාවිච්චි කළොත් අපට යහපතක්මයි උදාපත් වෙන්නේ. අනවබෝධයෙන් පාවිච්චි කළොත් විපතමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි අවසානයේදී අර පුරෝහිත බ්‍රාහ්මණයාගේ ජීවිතයේ තක්කාරී පඬිතුමා බේරපු හැටි කතා කරමු. මොකද මේ කතා ටික කියලාම මේක අවසානයක් දැක්කොත් තමයි කතාවේ තියෙන හරය අපේ ජීවිතේට ලං කර ගන්න පුළුවන්. ඉතින් අද දවසේ මේ දහම් සිතුවිල්ල පින්නත් ඔබේ හිත තුල ගොඩනගන්නට දායකත්වයේ දරපු අපේ හිම්මාතකම රහල නැගෙනහිර පදිංචියෙන් සමන්ත රත්නකුමාර මහත්මයා සහ පවුලේ හැමදෙනාම කොලියාපිටිය අස්සද්ද මේ ගැමුණු මාවතේ පදිංචි දායක පිරිසත් කියන දෙපක්ෂය ඉතාමත් මාදරේ ඉතාමත් මෝනායකමින් මේ පින්කමේ සංවිධාන කටයුතු සම්පූර්ණ කළ තියෙන බව ආරම්භයේදීත් අපි සිහිපත් කළා. එම සදහවත් සම්බුදු පිරිස අපේක්ෂා කරන ආරමුණු වෙත අපේ හිත යොමු කරමු. හෙම්මාතකම රහල පදිංචි සිට අභාවයටපත් එම් රත්නපාල ආදරණීය පියතුමාණන් වහන්සේගේ 2020 2 වෙනිදා යෙදෙන වර්ෂ පූර්ණ ගුණ සමරෝ නිමිත්තෙන් ආදරණීය පුතුහා පවුලේ හැමදෙනාම එතුමාට නිර්වාණ අවබෝධය ලැබීමට සජීවත්ව සිටින හැමට නිරෝගී සුව හා නිර්වාණ අවබෝධය ලැබීමට අරමුණු කරගෙන පුණ්‍ය සම්පත් එක්රැස් කරගන්නට සමන්ත රත්න කුමාර පුතේ ඔබ ඇතුළු බුදු පිරිස මේ පුතුම් පින්කමේ අද දායකත්වයට සම්බන්ධ වුණා. ඒ වගේම කොලියාපිටිය අස්සද්දුම ගැමුණු මාවතේ පදිංචි දායක හැමදෙනාම තම තමන්ගේ නමින් අභාවයටපත් හැමට නිර්වාණ අවබෝධය ලැබීම හා සුජීවත්ව සිටින හැමට නිරෝගී සුව හා නිර්වාණ අවබෝධය ලැබීමට දැනට රෝගීව සිටින එම් සමරවීර මහත්මයාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමිනුත් මේ උදාර පින්කමේ දායකත්වයේ දරන්නේ. ඒ වගේම සටහන් කොට තිබෙන අපගේ ගෞරවනීය දේශකයන් වහන්සේට නිරෝගී සුව ලැබීම හා මේ ගෞතම සසුනේම නිර්වාණ අවබෝධය ලැබීමට පින්බිමේ වැඩසටහන මහා සංඝරුවන්ට හා මෙහෙණින් වහන්සේලාටත් රටදැය වෙනුවෙන් දීපිදු රණවිරුවන් ඇතුළු හැමටත් නෙත් ගුවන් විදුලි කාර්ය මණ්ඩලයටත් ලක්වැසිලු වැසි හැමටත් දායකත්වයේ දරු හැමටත් නිර්වාණ අවබෝධය ලැබීමට මේ කුසලය හේතු වාසනා වේවා කියලා අරමුණු කරගෙන තිබෙනවා. ඒ සියලු අරමුණු වේ ආරිම ඉෂ්ට සිද්ධ වේවා. ජීවිත ගමනේ සකල ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. තිදොර ධර්ම මාර්ගයට නමාගෙන ඒ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියන ගුණයට පරමාර්ථ සාධාරණයක් ඉෂ්ට කරමින් පින්වත් ඔබට සතරමක සතර ඵලයෙන් ප්‍රවර්තර අමා මහ නිවනින් සැනසීමට මේ උදාාර පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන් පාරමිතා වේවා කියලා අදිෂ්ඨාන කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්칸තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. ඔබ හැමට සම්මා සම්බුද්ධ සරණයි. සාදු සාදු සාදු. අප දන්නවා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ උන්වහන්සේට මොන ශාරීරික පීඩාවක් පැවතියත් ඒ සියල්ල මැඩ පවත්වාගෙන ධර්මාසනයට වැඩම කරයින් පස්සේ අපටත්
සියලු පීඩාවන් දුරු වෙන්නට අවශ්‍ය විදිහට තමයි ධර්මයේ දේශනා කරන්නේ. අද අප සියලු දෙනා මේ ධර්ම මණ්ඩපයේ සිට ධර්මයේ ශ්‍රවණය කිරීම නම් මහා පින රැස් කරගත්ත ඒ සියලුම පින් උන්වහන්සේට තවත් බොහෝ කාලයක් නිරෝගීව සසුනේ වැඩ වඩන්නට හේතු වේවා කියලා අපි සාදුකාර දී ප්‍රාර්ථනා කරමු. අවසානයේ උන්වහන්සේ බලාපොරොත්තු වන පරිදිම මේ ගෞතම සසුන තුලදීම නිර්වාණ අවබෝධය ලබන්නට මේ සියලුම පින් හේතු වේවා කියලා අපි සාදුකාර දී ප්‍රාර්ථනා කරමු. එමනම් එළඹෙන විරාමයෙන් අනතුරු ඔබට පුළුවන් 0112 55 33 63 0112 55 33 63 දුරකථන අංකයට කතා කරලා ඔබගේ ගැටලු විසඳා ගන්න මෙත්නෙත් පාමුලට එන්න. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ ලබන පෙබරවාරි 26 වෙනිදා සිට මාර්තු 1 වෙනිදා දක්වා ගම්පහ උඩුගම්පල හෙන්ඩිමහර බවුන් පැලසේදී මේ මහා පින්බිම සසුනට පූජා කිරීමේ මහා පුණ්‍ය මංගල්‍යය පැවැත්වෙනවා. අපි පිළිබඳත් තව තොරතුරු ධර්ම සාකච්ඡාව අවසානයේ ඔබත් සමග බෙදා හදා ගන්නට සූදානම්. එහෙමනම් අපි විරාමයක් ලබා ගමු. විරාමයෙන් අතරතුර උන්වහන්සේට පරිස්කාර පූජා කිරීමේ අවස්ථාවත් අපිට දකින්නට පුළුවන් වේවි. විරාමයෙන් පසු නැවතත් අපි හමු වෙමු. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි. පූජනීය කැටවල හේමාලෝක හිමියන් සහභාගී වන මෙත්නෙත් පාමුල සජීවී ධර්ම සාකච්ඡාව සඳහා මේ සම්බන්ධතාවය ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනය වෙත. මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොත අපි නැවතත් වන්දනීය පූජනීය කැටවල හේමාලෝක හිමිපාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේ සිටින සියලුම දෙනා සාදුකාර දී උන්වහන්සේ ධම්සභා මණ්ඩපය වෙනුවෙන් පිළිගනු ලබමු. ඒ අතර ඔබට පුළුවන් 0112 55 33 63 දුරකථන මාර්ගය ඔස්සේ ඔබේ තිබෙන ගැටලු අපට යොමු කරන්නේ. අතරේ අද ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ මේ ධම්සභා මණ්ඩපයේ සිටින කිහිප දෙනෙකුත් සූදානම්ෙන් ඉන්නවා. ඔවුන්ට තියෙන ගැටලු ඉදිරිපත් කරන්න ඒ සඳහාත් අපි අවස්ථාව ලබා දෙන බව මතක් කරන අතරේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාව අද බොහෝ කාලයකට පස්සේ අපිට අහන්නට ලැබුණු ධර්ම දේශනා අතර ටිකක් විශේෂිත ධර්ම දේශනාවක් බාටපත් වුණා. විශේෂයෙන් මේ තක්කාර්ය බමුණා ගැන කියමින් මේ ධර්ම දේශනාව උන්වහන්සේ දේශනා කරද්දී අපේ හාමුදුරුවනේ අපි අහලා තියෙනවා අමාමෑණී බුදු පියාණන් වහන්සේත් ඒ පුද්ගලයන්ට විශේෂිත ලක්ෂණ පෙන්눔 කරන නිසාම විවිධාකාර ක්‍රම උපයෝගී කරගත්ත කියලා ධර්මයේ දේශනා කරන්නට. ඇතැම් පුද්ගලයන්ගේ මානසික මට්ටම, එහෙම නැත්නම් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව, ඒ වගේ විවිධාකාර ක්‍රම. අපේ හැමෝටම අපි පැහැදිලි කරමු මේ විවිධාකාර ක්‍රම තුලින් ධර්ම දේශනා කිරීමෙන් කොයි වගේ ලාභයක්ද ලැබෙන්නේ සහ ඒ අවබෝධ කරගන්න කොයිතරම් පහසු වෙනවද කියන එක. පින්වත් ඔබ හැම දෙනාටම නැවතත් අපි තුනුරුවන්ගේ අනන්ත ශ්‍රීමත් අනුභව සම්පත්තියෙන් දෙලොව යහපත උදාපත් වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රම ගත්තොත් ඒ ක්‍රම පිළිබඳවම පැය ගාණක් ධර්ම දේශනා කරන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ සමහර ධර්ම දේශනාවක් තමන් වහන්සේටම හිතුනහම වෙන්න මේ වගේ කාරණාවක් මේ වෙලාවේදී ඉස්මතු කරලා මේ දේශනාව සිද්ධ කළත් හොඳයි කියලා එවැනි ක්‍රමයකටත් ධර්ම දේශනා කරනවා. ඒකට කියන්නේ පාලියෙන් අත්තජ්ජාස දේශනා ක්‍රමය. අජ්ජාස කියන්නේ අනිත් බලාපොරොත්තුව. අත්තජ්ජාස තමන් වහන්සේටම හිතෙන සිතුවිල්ල අනුව දේශනා කරනවා. දෙවැනි කාරණේ පරජ්ජාස. අනිත් එක්කෙනාගේ අදහස දැනගෙන ඒ අදහසට ගැලපෙන්න ධර්ම දේශනා කරනවා. පුච්චාවසික සමහර ධර්ම දේශනාවක් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ගෙන් ප්‍රශ්න අහමින් මං පුතාගෙන් අර ප්‍රශ්නයක් අහලා අපි උත්තරයක් ගත්තා වගේ දේශනාවෙදී එහෙම දේශනාවම කරගෙන යන්නේ නැහැ. ප්‍රශ්න අහමින් දේශනාව කරනවා. ඒ වගේම අහන ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් දේශනා කරනවා. ඒකට කියන පුච්චාවසික දේශනා ක්‍රමය. ඒ වගේම සමහර දේශනාවක් ප්‍රශ්න ඇහුවට බුදුහාමුදුරුවෝ උත්තර දෙන්නේ නැහැ. දැන් ඔය මෙලොවක් තියනවද පරලොවක් තියනවද ලෝකයේ අන්තවත්ද ලෝකයේ අන්තවත් නැද්ද අන්තවත් වන්නේත් අන්තවත් නොවන්නේත් නැද්ද ආදී ප්‍රශ්න නිවනට හේතු නොවන නිසා ඒවට කියනවා අට්ටුප්පත්තික දේශනා. ඒකට උත්තර නොදැන දේශනා කොටසක්. එතකොට දේශනාව දේශනා කරන වැඩපිළිවෙලකුත් තියෙනවා.
සමහර ප්‍රශ්නෙට කෙලින්ම උත්තර දෙනවා. ඒකාංශ ව්‍යාකරණ දේශනා ක්‍රමය. තව සමහර කොටසක් විභජ්‍ය ව්‍යාකරණ කොටස් වශයෙන් බෙදලා දේශනා කරනවා. ওই විදිහට දේශනා ක්‍රමත් විවිධයි. ඒ වගේම සමහර දේශනාවක් උන්වහන්සේ කිසිවක් දේශනා නොකොට ශ්‍රාවකයට ක්‍රියාකාරකම් දෙනවා. දැන් හොඳ උදාහරණයක් තමයි චුල්ලපත්තක හාමුදුරුවන්ට ධර්මාවබෝධ ලබා දීම සඳහා කිසිම දේශනාවක් කළේ නැහැ. කිසා ගෞතමයට අපේ හාමුදුරුවනේ. කිසා ගෞතමයට කිව්වේ බුදුවිය අබ සොයාගෙන ඉන්න. එතකොට ඒ වගේ සමහර දේවල් ශිෂ්‍ය කේන්ද්‍රීයයි. සමහර දේවල් දේශන කේන්ද්‍රීයයි. දේශනාව තුළම ප්‍රශ්නෙට උත්තර තියෙනවා. සමහර කෙනෙකුට කරන දේශනාව ශ්‍රද්ධාව අභිජනනය වීම සඳහා. සමහර කෙනෙකුට කරන දේශනාව ප්‍රඥාව අභිජනනය වීම සඳහා. දැන් අපි ගුවන්විදුලියකින් දේශනාවක් කළොත් ප්‍රඥාව අභිජනනය වීම පමණක් කරමුණු කරගත දේශනාවක් කළාම වෙන්නේ ධර්මයේ පිළිබඳව ඉහළ තලයක දැනුමක් තියෙන අය පමණයි මේ ධර්මය අල්ලගන්නේ. ශ්‍රාවකයන් ඇහුවත් බණ ඇහුවද? ඇහුවම මොළොද තේරුන්නේ නැහැ නේ අපට. ඒ කියන්නේ හිතට වැදිලා යන එදිනදා ජීවිතයට සම්බන්ධ වෙන දේශනාවත් එක්ක දේශනා කරමින් ගැඹුරු දහමුණක් තෝරන්න ඕන. බුදුහාමුදුරන්ගේ ක්‍රමශිල්ප ඒ අවස්ථාවට ගැලපෙන්න ওই විදිහට තෝරගෙන තමයි දේශනා කළේ. හැම දේශනාවක් තුළම ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි තියෙනවා හැබැයි. හොඳයි මේ විදිහට ධර්මදේශනා ක්‍රම විවිධයි. ඒ ඇසුරෙන් මේ සතියේ සහ ලබන සතියේ උන්වහන්සේගේ මේ ධර්මදේශනා තවත් රසවත් වේවි සහ අර්ථ සම්පන්න වේවි. ඒ අවබෝධයට පහසු වේවි කියලා අපේ හිතේ විශ්වාසයක් තියෙනවා. ඒ අතරේ මේ ධම්සභා මණ්ඩපයේ ඉන්න අපේ මාතාවක් ගැටලුවක් විමසන්න තියෙනවා කියලා කිව්වා. අපි මයික්‍රොෆෝනයට ලබා දෙමු. ඒ අතරේ අපි ආරාධනා කරනවා මේ සුදු නැන්දට ඒ මාතාවට මයික්‍රොෆෝනේ ලබා දෙන්න කියලා. ඔව් ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න. පූජනීයෝ මාගේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් මේ ලොකු මට ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ ප්‍රශ්න දෙකෙන් පළවෙනි ප්‍රශ්නේ තමයි අර්ථ ධර්ම නිරුත්ති පටිභාන කියන සිව්පිලි සිඹියාපත් පිළිපඳ ගැටලුව. මගේ හාමුදුරුවනේ මට ඒක අර්ථවත් ලෙස ධර්මානුකූලව පැහැදිලි කරලා දෙන්න. මොකද මේ ප්‍රශ්නේ කීප දෙනෙක් මගෙන් ප්‍රශ්න කරා. නමුත් අපේ හාමුදුරුවනේ ඒක හරියට මට ප්‍රකාශ කරන්න තරම් ආත්ම ශක්තියක් නැහැ. දෙවෙනි ප්‍රශ්නේ තමයි පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආකිඤ්ඤාභි සංකාර. මොකක්ද? පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආකිඤ්ඤාභි සංකාර කියන මං ඒ තුන්වෙනි කහලා නෑනේ. වචනේ හරියට දැනගෙන මහන්න ඕන ප්‍රශ්න. අපේ හාමුදුරනේ පුඤ්ඤාභි සංකාර. අපුඤ්ඤාභි සංකාර. ආකිඤ්ඤාභි සංකාර. ආකිඤ්ඤාභි જાතියක් නෑ. ආනින්ජාභි. ඔව් අපේ හාමුදුරනේ ඉතින් මේ තුන නිවන් මගට කොහොමද පමුණුව ගන්න කියන ප්‍රශ්නයකට මා පමුණුලා ඉන්නවා. අපේ හාමුදුරනේ බොහෝම ගෞරවයෙන් ඔබ වහන්සේගේ දෙපා නෙමෙද ඉල්ලලා සිටිනවා මට ඒක ධර්මානුකූලව විසඳලා දෙන්න කියලා. හොඳයි. අම්මයාගේ නම මොකද්ද? මගේ නම මම මැදමහනුවර. මගේ නම RKAM පෙරේරා. හොඳයි. හොඳයි අපි වාඩි වෙමු. හොඳයි. පෙරේරා මෑණිය අහූ ප්‍රශ්නය බොහොම හොඳයි. ධර්මයට අදාළ ධර්මයේ ගැඹුරු කොටසක් නිරාවරණය කරන්න අවස්ථාව සැලසෙන විදිහේ වටිනාම ප්‍රශ්නයක් ඇහුවේ. මම ඒ වචනේ පවා නැවත නැවතත් ඇහුවේ. අහගෙන ඉන්න අයටත් මේ වචනේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. දැන් අර තුන් සැරයක් මම අහලා ගත්තේ ආනින්ජාපි සංකාර කියන වචනේ. දැන් කනට ඇහෙන ආකාරයටයි අපි අහගෙන ඉඳලා තියෙන්නේ. පොතපත කියවලා නිසි අධ්‍යාපනයක් ලැබලා නෙමෙයි. අපි මේ වගේ මාධ්‍යකින් අහනකොට විශේෂයෙන් වචනේ හරියටම තෝරගෙන ප්‍රශ්නේ අහන්නත් ඕන. මහරහත් පදවිය කියන එක එක් පුද්ගලයා විසින් සංසාරයේ පූර්ණය කරන ලද පාරමිතා හා ඒ සඳහා අවශ්‍ය කරන පාරමිතා ආධාරක ධර්මයන්ට අනුරූපව තමයි රහත් බව කියන එක තීරණය වෙන්නේ. සමහර කෙනෙකුට කෙලෙස් ධර්ම සුන් කිරීමෙන් ලැබෙන මහරහත් පදවිය ලැබෙනවා. ධර්මාවබෝධය තියෙනවා. ඒ කියන්නේ රහත් වීම සඳහා කෙලෙස් සුන් කිරීමයි අවශ්‍ය කරන්නේ. දැන් ඔය තදංග විස්කම්බනේ ප්‍රහාණ ක්‍රමවේයි කෙලෙසුන් යට කර දාන. ඒ වගේ විස්කම්බන සමුච්ඡේද ප්‍රහාණයෙන් සම්පූර්ණයෙන් කෙලෙස් යටපත් කරලා තිබ්බ තියෙන හැම කෙනෙක්ම රහතන් වහන්සේ නමක්. නමුත් හැම රහතන් වහන්සේටම අර පසේ බුදුවරුන්ට වාගේ බණ කියන්න බෑ.
බණ කියන්න පුළුවන් හැමදෙනාටම සමහර වෙලාවට අපි අර මම කිව්වා වගේ කතන්දර කියන්න පුළුවන්. නමුත් යම් කිසි ධර්මපදයක් ගත්තාම මේ ධර්මපදේ දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ධම්ම කියන වචනයම ගත්තොත් උදාහරණයක් වශයෙන් ධම්ම කියන වචනය තුල නිකුත් කරන අර්ථය මොකක්ද? ධම්ම යනෝ දමණය වීමයි. ඔන්න ධම්ම කියන වචනේ තේරුමක් දෙනවා. දැන් ඒ තේරුම දීලා තියෙන්නේ සිව්පිලි සිඹියත් මහරහතන් වහන්සේලා පදයට අර්ථ වශයෙන්. එතකොට ඒ ධම්ම කියන වචනය දමණය වීම අර්ථයෙන් තමයි ධම්ම කියලා හැදෙන්නේ කියන කාරණාව තවදුරටත් විග්‍රහ කරනවා. ඒ විග්‍රහ කරන විග්‍රහයට කියනවා ධර්ම කියලා. එහි ස්වરૂපේ විග්‍රහ කරනවා. ඒ වගේම ඒ අකුරෙන් අකුරට දෙන්න තියෙන වෙනම තේරුම් තියෙනවා නම් ඒ තේරුම් වෙන වෙනම විග්‍රහ කරනවට කියනවා නිරුක්තිය කියලා දෙනවා කියලා. පටිභාණය කියලා කියන්නේ අර්ථයයි ධර්මයයි නිරුක්තියයි තුනම එකට ගලපලා යම් ධර්මපදයක් තෝරලා දෙනවට කියනවා පටිභාණය කියලා. අන්නේ ධර්මයේ පිළිබඳව ඉතාම සියුම් තැන දක්වා විග්‍රහ කරගෙන යන්න පුළුවන්. මහා කච්චායන හාමුදුරන්ට වගේ සිව්පිලිසිපියාපත් මහා ධර්මතාවයන් පිළිබඳ අවබෝධයයි ඒ සියුම් කොටස් දක්වා විභේදනය කරමින් ධර්මයේ විග්‍රහ කරන්න පුළුවන් හැකියාවට යන්නේ සිව්පිලිසිපියාපත් තත්වය කියලා කියනවා. අත රහත් බව කියලා කියනවා. ඊළඟට පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනිඤ්ඤාභි සංකාර කියලා කියන්නේ සංසාර ප්‍රවර්තනය වෙන ධර්ම. අපුඤ්ඤාභි සංකාර වලින් අපායට ප්‍රවර්තනය වෙනවා. සිත පවතිනවා, ගමන් කරනවා. සංකාර කියන්නේ සකස් වෙනවට නමක්. අපුඤ්ඤය කියලා කියන්නේ පින් නොවන කියන එකනේ. පින් නොවන එකෙන් අපායට හිත සකස් වෙනවා. ඒකට ඒක නිවනට ප්‍රතිවිරුද්ධයි. පුඤ්ඤාභි සංකාර කියලා කියන්නේ කාමාවචර ලෝකේ සැප විපාක ලබා දීම සඳහා හිත සකස් වෙනවා. ඒකත් නිවනට ප්‍රතිවිරුද්ධයි. ඊළඟට ආනිඤ්ඤාභි සංකාර කියලා කියන්නේ ධ්‍යාන මට්ටමටපත් වෙනවා. නමුත් කෙලෙස් යටපත් වෙනවා මිසක් විස්කම්බන වශයෙන් යටපත් වෙලා තියෙනවා මිසක් සමුච්ඡේද ප්‍රහාණ වශයෙන් ප්‍රහාණය නොවෙනවා. සමුච්ඡේද කියන්නේ නැවත නූපදින ආකාරයට. එන්නතයි මේ වචන තුන ටිකක් අමාරු වචන තුනක් නෙනේ. තදංග කියලා කියන්නේ తాවකාලිකව යටපත් වෙනවා. දැන් දාන ආදී පින්කම් කරනකොට කෙලෙස් తాවකාලිකව යටපත් වෙනවා. එතකොට ධ්‍යාන වඩනකොට ධ්‍යානයට සමවැදිච්ච කාල සීමාව තුළ පමණක් කෙලෙස් යටපත් වෙලා තියෙනවා. ඒකට කියනවා විස්කම්බන කියලා. නැවත වතාවක් ධ්‍යානලාභියා ධ්‍යානෙන් පිරිහිලා ආපහු කෙලෙස් ඉස්මතු වෙන්න පුළුවන්. පැහැදිලිද? සුද්ධාවාස ලෝකවල ඉන්න අයට එහෙම වෙන්නේ නැහැ. මොකද අනාගාමීනි සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල ඉන්නේ. අරූපාවචර බ්‍රහ්ම ලෝකවල. එතකොට ඒකත් නිර්වාණයට ප්‍රතිවිරුද්ධයි ඒ නිසා. එහෙනම් මේ සංකාර ධර්ම තුනින්ම සසරට හිත සකස් වෙන බැවින් ඒක නිර්වාණයට ප්‍රතිවිරුද්ධ ධර්මයි. සංකාර නොවන්නේ යම් තැනකද හිත එතන නිවනයි. ඒකට කියනවා අපි විසංකාර ගතං චිත්තං නිබ්බානම් පරමසුඛං. නිවන නම් පරමසුඛ ලැබෙන්නේ විසංකාරගත හිතෙන්. එමේ අපේ හැමතුරනේ මේ විශේෂයෙන් අර්ථ ධම්ම නිරුක්ති පටිභාන කියන මේ සිව්පිලි සිඹයාපත් කියන දේ පිළිබඳ විටින් විට ප්‍රශ්න විමසන අවස්ථා අපි දැකලා තියෙනවා. සහ මේ සිව්පිලි සිඹයාපත් මහරහතන් වහන්සේ සහ එය නොවු මහරහතන් වහන්සේ යනුවෙන් දෙවර්ගයක් සිටිනවද කියලාත් අපේ හැමතුරනේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඇත්තටම එතන කොහොමද බෙදන්නේ අපේ හැමතුරනේ? ඔව් එතන දැන් කෙලෙස් සුන් වෙලා තියෙන්නේ. නිබ්බන්ති දිරා යතයන් පදීව පහන නිගුණක් මෙන් නැවත ඉපදීමකට අවශ්‍ය සංකාර මොකවත්ම නැහැ. නමුත් ධර්මයේ කෙලෙස් දුරු කිරීම මිස ධර්මයේ පිළිබඳ ගැඹීර අවබෝධය නැහැ. ඒකට සිව්පිලිපියාපත් මහරහත් පදවිය සඳහා වෙනම ප්‍රාර්ථනා කරගෙන ඉන්න ඕනේ. හොඳයි අපිත් එක්ක 0112555363 දුරකථන මාර්ගය ඔස්සේ දෙදෙනෙක් සූදානම් වෙලා ඉන්න ප්‍රශ්න අහන්නට එකෙක් අපි පිළිගන්නෙමු. ආයිබෝවන්. ආයිබෝවන්. ඔබහන්සේට තිරුවන් සරණයි. තිරුවන් සරණයි මේ. මගේ ප්‍රශ්නේ වෙන්නේ ආම්දුරනේ. ඔව්. මේ මම මේ පැයට ඉඳාගන්න යන්න කලිනුත් ඉඳාගන්න ගියාට පස්සේ නිකන් ඇඟේ කොහෙයක් තැනක දැවිල්ලක් වගේ එනවා ඉඳස ගන්න බැරුව. ඊට පස්සේ ටිකකින් බලනකොට සීරුම් පාරවල් වගේ තියෙනවා කටුවත්තකින් සූර්ලා වගේ. නිකන් ලේ බින්දු වගේ තියෙනවා සමහර ලාට. ඊට පස්සේ ඒක බෙහෙත් ගන්න තරම් ලෙඩකුත් නෙමෙයි. මට සැරෙන් සැරේට අසනීප වෙනවා. බෙහෙතට වටේම ගිහිල්ලා බෙහෙත් ගත්තා. යන්ත්‍රයක් දැම්මා. ඒත් අඩුවක් උනේ නැහැ. දැන් මේ පාරවල් පහවදා වෙනකොට නැහැ. ඔව්. ඉතින් මේක මොකද්ද කියලා මේ උපවාසයෙන් දැනගන්නයි කතා කරේ. හොඳයි.
හොඳයි අපිට පිළිතුරක් ලබා දෙමු. තවත් කෙනෙක් ඉන්නව දුරකථන මාර්ගය ඔස්සේ අපි ඔහුට හෝ ඇයටත් අවස්ථාව ලබා දෙනවා. ආයිබෝවන්. ආයිබෝවන්. ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න. ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න. මගේ තනි දුරකථන මාර්ගයේ විසඳලා අපේ හැමදෙරුවනේ මේ අපි අර සිහිනයක් දේ දකින්නේ ඒක පැහැදිලි කරලා දෙමු. නෑ ඒක සැබෑවක්මයි සත්‍යයක්මයි. මේ විශ්වයේ අපිට ඇහැට නොපෙනෙන එහෙත් මිනිසුන්ට යම් යම් සියුම් ශරීර වලින් ඇවිල්ලා බලපෑම් කරන්න පුළුවන් භූත ශක්තියින් ඉන්නවා. പ്രേත ශක්තියින් ඉන්නවා. යක්ෂ ශක්තියින් ඉන්නවා. මිනිසුන්ගේ රුධිරය දකින්න කැමති සියුම් ශරීරය. ඉතින් ඒ සියුම් ශරීර වලින් සමහර කෙනෙකුට තමන්ගේ ශරීරය හූරනවා. දැන් මේ දැවිල්ලක් වෙනවා ඊළඟට බලනකොට ලේ එනවා. එතකොට ලේ දැකලා අර එයාට අපේ ඔය මට මතකයි අපි චූටි කාලේ එයාට කියන්නේ බරුවා කියලා. ඒ භූතයාට මිනිස්සු හදාගන්න තියෙන නම බරුවා. ඒක බෝධිලිමා කියලා සතෙක් ගැන අපි අහලා තියෙනවා. එතකොට ඒ වගේ සමහර ඒගොල්ලන් අපි නම් දාලා තියෙනවා. නමුත් ඒ නම් ඒගොල්ලන්ට අයිති නම් නෙමෙයි. ඒගොල්ලෝ සියුම් භූතයෝ. ඒ අය බොහෝ විට කාන්තා ශරීරවලට තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ ශරීර සූරනවා. ඉතින් ඒකට බෙහෙත් ගන්න පුළුවන් එකක් නෙමෙයි. පහෝදා උදේ බලනකොට කිසිම සලකුණක් ඇඟේ නැහැ. ඉතින් මේ මෑනියන් කතා කළේ මේ සිහිනයක්වත් සිද්ධ නොවන දෙයක්වත් නෙවෙයි සැබෑ වෙසෙම සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒ නිසා විශේෂයෙන් තුන් සූත්‍ර දේශනාව කරලා ඊළඟට අර මනුස්සෝවා අමනුස්සෝවා ආදී වශයෙන් තියෙන ඇලොම් පිරිත තියෙනවානේ. ඒ ඇලොම් පිරිත් දේශනාව පොඩ්ඩක් කරලා පිරිත් පැන් ටිකක් බීලම නිදා ගන්න බලන්න. අපි එහෙම පොඩි අත්හඩ බැලීමක් කරමු. බුදුගුණ බලයට යට නොවන භූතේ මොකෙක්වත් නැහැ. බුදුගුණ බලයෙන් අපිට ඕනම භූත බලවේගයක් යටපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි එතෙමීට දෙන්න තියෙන උත්තරේ. හොඳයි අපේ හැමදෙරුනේ දැන් ඔබ වහන්සේ විශේෂයෙන් සඳහන් කළා මේ බුදුගුණ බලයෙන් යටපත් කළ නොහැකි කිසිදු බලවේගයක් නැහැ කියලා. එය වර්තමානයේ වන විට අපට අත්දකින්නට ලැබිලා තියෙන සත්‍යයක් කියලාත් අපිට හිතෙනවා. මොකද විශේෂයෙන් මේ ශ්‍රී ලංකාව පිළිබඳ කතා බහ කරනකොට ලෝකයේ බොහෝ රටවල මේ වන විට අර දන්නවා COVID-19 අපි හඳුන්වන්නේ මේ කොරෝනා වෛරසය කියන දේ ඉතා ශීඝ්‍රයෙන් නැවතත් පැතිර යනවා. අපි දැක්කා ඊයේ වන විට කොරියාව, ඉතාලිය වගේ රටවල් බොහෝමයක මේ රෝගය පැතිර යනවා. නමුත් දැන් ලංකාව නිරන්තරයෙන් මේ රතන සූත්‍රය ආදී දේශනා විශේෂයෙන් මහා සංඝරත්නය ඒක රාශි වෙලා මේ දේවල් කරනවා. ඒ වගේම අපි net FM රේඩියෝ විදිහටත් සෑම දිනකම සවස් 6ට මේ දේශනාවල් කරනවා. දැන් මේ පරිත්‍රාණ දේශනාවල් වල වචන කොයි විදිහටද අපේ හැමදෙරණ අපි පැහැදිලි කරමු මේ ඒ අමනුෂ්‍ය බලවේගයන්ට එහෙම නැත්නම් වෙනත් රෝග පීඩා ආදියට පිළිසරණක් වෙන්නේ කියන දේ අපි හඳුනන. කියන්නේ අපි උදාහරණයක් වශයෙන් ගත්තාම දැන් අන්තරාය නිවාරණ පිළිත කියන එක විතර භාවිතා කරන එක හොඳයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ බුදු ගුණයට හෝ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ලැබෙන ප්‍රතිලාභ වලට කිසි කෙනෙකුට අරතුරක් කළ නොහැකි. අන්න ඒක ඇතුළත් පිරිත් දේශනාවක් තියෙනවා අන්තරාය නිවාරණ පිළිත කියලා. ඒ වගේම බොජ්ජංග පිරිත් දේශනාව. ඔගේ විවිධ රෝගාබාධ වලට විශේෂයෙන් බොජ්ජංග පිරිත් සූත්‍ර දේශනාව හොඳයි. දැන් ප්‍රධාන පිරිත් දේශනාවල් කරගන්න වෙලාව නැති අය පිරිත් පොත් වහන්සේගේ අග තියෙන බුදු ගුණ ඇතුළත්, දහම් ගුණ ඇතුළත්, සංඝ ගුණ ඇතුළත්, විශේෂයෙන් ආර්ය සංඝ රත්නයේ ගුණ ඇතුළත් වූ බක්කුල මහරහතන් වහන්සේගේ ගුණ ඇතුළත් වූ නිරෝගී සම්පත්තියට ප්‍රධානව බලපාන පිරිත් දේශනා නිතරම දේශනා කර ගැනීමෙන් තමන්ම සත්‍යයනා කිරීමෙන් හුඟක් උසස් ප්‍රතිඵල ලබන්න පුළුවන්කම තියෙනවා. නැවතත් අපේ මෑනියන් අහපු ප්‍රශ්නේ එක කොටසකට එන්න කියලා හිතන අපේ හැමදෙරුනේ දැන් මේ අන්තර්ජාලය තුලත් විමසා බලද්දී තියෙනවා දැන් අර්ථ ධර්ම ප්‍රතිභාන කියන තුන පිළිබඳ වැඩි අවධානයක් යොමු කරද්දී මේ නිරුක්ති කියන දේ පිළිබඳ අවසන් කොට අපේ හැමදෙරුනේ නිරුක්ති කියන දේ අවශ්‍ය නැහැ. නිරුක්ති නිසා ධර්මය හැල්ලු වෙනවා කියලා මතයක් තියෙනවා. ඒක නිසා නිරුක්ති නොමැතිව ධර්මයේ දේශනා කළ යුතුයි කියලා යම් යම් පුද්ගලයන් මතපල කරනවා. අපේ හැමදෙරුනේ මේක හේතුඵල ඥානය පිළිබඳ විමසද්දී හිතලුවක්ද නැත්නම් නිරුක්ති කොයිතරම් වැදගත්ද අපේ හැමදෙරුනේ? පදයක් සකස් වෙන මූල ධර්ම ටිකටයි නිරුක්තිය කියන්නේ. එහෙමයි. ඒක පදයක මූල ධර්ම ටික නැතුව පදේ පිළිබඳ අර්ථ විග්‍රහයක් කරන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දානය. දායනු දීමේ ක්‍රියාව හඳුන්වන ධාතුවයි දා කියන්නේ. ණය කියන්නේ න්‍යායයි. ඉතින් නිරුක්තිය දන්නේ නැතුව කොහොමද පදයක් තෝරගන්නේ හරියට? නිරුක්තිය දන්නේ නැති අයට නිරුක්තිය ඕන නැහැ තමයි. දැන් අපි පිටින් ඒගොල්ලන්ට ඕන අර්ථයකට දෙන්න පුළුවන්. එහෙම බෑ. දානය යනු දීමේ අර්ථය නිකුත් වෙන නැත්නම් දීම පිළිබඳව ක්‍රියාව කියවෙන ධාතුවට
දීමේ ක්‍රමවේදයේ සහිත න්‍යාය ඉදිරිපත් කරන එකට කියනවා දානය කියලා උදාහරණයක් වශයෙන්. ඉතින් ඒ අර්ථ අවබෝධය අවශ්‍යයිනේ අපිට. දැන් මේ සෑම පදයකටම අපේ හැමදෙරුනේ නියමිත නිරුක්තිය තෙවලා දහම තුල තියෙනවද නැත්නම් දැන් අපි අහලා තියෙනවා යම් අපේ ගෞරවයෙන් ස්වාමීන් වහන්සේලාම සඳහන් කරනම දැක්ක දැන් මිනිස්සයා කියන එක මැනමැන යන්නේ මිනිස්සයා භවෙන් භවයට මේ වගේ අර්ථයන් ඒ දහමින් ගත්ත ඒවා නෙමෙයි. ඒක එකනගේ හිතලු වලට ගත්ත තේරුම් ඒවා. මැනමැන යන්නේ මිනිස්සයා නෙමෙයි. මනං උස්සන්න තීති මනසා මනසානේ. උසස් කළ හැකි මනසක් ඇති එක්කෙනාටයි මිනිස්සයා කියන්නේ. ඒක යම් කිසි මිනිහෙක් මනස උසස් කළේ නැත්නම් එයා රූපේ මිනිසෙක් වුණාට එයා මිනිසෙක් නෙමෙයි. මනස උසස් කළ හැකි එකක් තියෙනවා. ඉතින් උසස් කළේ නැත්නම් ඉතින් ආ මිනිසෙක් වෙන්න විදියක් නැහැ නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මෙහෙම හිතමුකෝ බෝධිසත්වයෝ කියනවා. අවබෝධයට පත් කරගත්ත සිත ඇති උත්තමයා බෝධිසත්වයා. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග වල යෙදෙන කෙනා බෝධිසත්වයන් වහන්සේ. සත්ව යන සිතට නමක්. සිතින් යා යන ලෝකයේ අල්ලගෙන ඉන්නවා. සිතින් අල්ලගෙන ඉන්න ලෝකයෙන් යමෙක් සිත මුදවා ගන්න උත්සාහ කරනවාද ඒ මුදවා ගැනීමට අවශ්‍ය අවබෝධය ලබනවාද ඒ අවබෝධය ලබනට අවශ්‍ය මූල්‍ය ධර්ම ක්‍රියාත්මක කරන කෙනා බෝධි. එහෙනම් ඇලීම බිඳීම සඳහා නිවන ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා ප්‍රඥාව වර්ධනය කරන උත්තරමයා බෝධිසත්වයා. ඉතින් මේ නිරුක්ති එපා කියන්නේ සම්පූර්ණ වැරදිනේ. මට හිතනවා කියලා බෑ නිරුක්ති ඉදිරිපත් කරනකොට. නිශ්චිතව අර්ථ සම්පන්නව බුදුදහම වර්තමානයේ වන විට විවිධාකාර බලවේගයන් මගින් මේ ලංකාවේ අපි කියන්නේ තේරවාදී බුදුදහමේ නියම පිරිසුදු ධර්මයේ පවතින රට කියලා. ඉතින් මේ සඳහා අනේක විද බලපෑම් එල්ල වෙන්නට පුළුවන්. මේ ඇසුරෙන් අපි ඔබට නිරන්තරයෙන් කියනවා මෙත්නෙත් පාමුල සිත්නෙත් අසපුව ධර්ම දක්ෂිනා මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. නිවැරදි ධර්මයේ අර්ථ සම්පන්න ධර්මයේ ඔබට බොහොම සරලව කියලා දුන්නට අපි හැමෝටම දැන් සමහර විට හිතනවා මේ සරලව කියලා දෙනකොටත් මේ ධර්මයේද දේශනා කරන්න කියලා අපි හැමෝටම නෑ. සරලව කියන්න පුළුවන් නේද අපි හැමෝටම? ඇත්තට සරලව නොකියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි අපේ උගත්කම් ප්‍රදර්ශන වෙන්න ඕනේ නෑ කාටවත්. යමක් ගැඹුරින් දැනගෙන දේශනා කරන්නේ සරල මිනිසුන්ට කියලා තේරුම් ගන්න ඕන. ඒ සරලයට යම් කිසි දෙයක් කිව්වම වැටහෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි දැන් කතා ප්‍රවෘත්ති ගණනාවක්. දැන් තක්කාරිය පඬිතුමා කියලා කියන්නේ මගේ බෝධිසත්වයන් වහන්සේ. ඒක බෝධිසත්වයන් වහන්සේ තමයි අර වගේ නිකන් මේ විනෝදාත්මක කතා කිය දැන් අරයට තිරය ඇතුලේ ඉඳගෙන කටරක ගන්න එකේ වටිනාකම කියලා දෙන්නේ. එතකොට එයා එතනින් පස්සේ ජීවිතය අලුත් කරගන්න කෙනෙක් වෙනවා. එයා මරන්නේ නැහැ. ඒ වෙනකොට මැරිච්ච එළුවෙක් ගෙන්නගෙන හරියට වෙලාවට නැකත පිහිටුවපු තැනට වෙලාවට කියලා මේ දොර පිහිටුවනවා. දැන් අපිට කවදාවත් මම හිතන්නේ අද මෙත්නෙත් පාමුල ශ්‍රවණය කළ කිසි දෙනෙකුට අර කාලි කියන නගර සෝභනියගේ කතාව එතකොට අර අනුන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙලා හොට යනගත්ත කුරුල්ලගේ කතාව අනේ කෑරලාගේ කතාව ඊට පස්සේ අර කලබල වීම පිළිබඳ කතාව මේ දේවල් අමතක වෙන එකක් නැහැ අපේ හැමදෙරුවනේ. ඒ අතරේ 0112533363 දුරකථන මාර්ගය ඔස්සේ දෙදෙනෙක්ම ඉන්නවා. ආයිබෝවන් හොඳයි ඔබ අපේ හාමුදුරනේ තෙරුසන්නයි මට තියෙන ප්‍රශ්න තමයි හාමුදුරනේ මේ මං ගෙදර බුද්ධ වන්දනාව කරලා මේ මං පිරිත් එහෙම කිව්වා මීට කාලේ. ඔව් ඊට පස්සේ අපේ හාමුදුරනේ මේ කටුගස්තොට මේ ගිහි පුද්ගලෙක් මේ ප්‍රදේශයේ මේ ශ්‍රී කත පාත්‍රය ලියලා අපේ හාමුදුරනේ මේ එහෙම දැන් අපි ගෙදර පිරිත් කියද්දී අර අපේ කිලි තියෙනවානේ. එහම ඒ කෙලි වගේ දේවල් ගෙදර පිලි වගේ හදලා තිබ්බොත් එහෙනම් මේ නොපෙනෙන බලවේගයල අපිට කරදර කරනවා ගෙදින් යන්නේ නැහැ කියලා. ඔව්. එදා ඉඳලා අපේ අම්මේ මට වේදිකේ පිරිදියත් හරි බයක් දැනෙනවා. මම වේදිකේ වලින් ඕෆ් කරනවා මේ හිතට ගියයි අපේ අම්මේ. ඒකේ සත්‍ය භාවය තමයි දැනෙන්නේ. ඔව් දැන් ඒකේ සත්‍යයක් තියෙනවා. ඒ කියන්නේ මේ පිරිත් කියන එක නිසාවත් බුද්ධ වන්දනාව කරන එක නිසාවත් නෙමෙයි මේ පත්‍රයේ දීපෙක් කියන සමහරට ඒක එහෙම අදහසක් ඉදිරිපත් කරපේක අපි වරදවා තේරුම් ගන්න නැති කියලා මම හිතනවා. යම් කිසි කෙනෙක් නිතර මස් මාංශ පිච්චෙනවා. පොරොටු ගඳක් නිකුත් වෙනවා. ඒ ගඳෙන් තමන්ගේ කුසපරව ගන්නා විවිධ ගන්ධබ්බය භූත කොටස් වශයෙන් ඒ ගෙදරට ආකර්ෂණය වෙනවා. ඉතින් ඒ නිසා තමයි නිර්මාන්ත වීමේ තියෙන වටිනාකම. ඉතින් මේ නිර්මාණය වෙනකොට ගොඩක් වෙලාවට අමනුෂ්‍යව එන්නේ නැහැ. මේ බුදු පහන දල්වන එකේවත් පිරිත් කියන එකේවත් වැරද්ද නෙමෙයි. ඒ තුමා අදහස් කරන්නත් ඒක කියලායි මම හිතන්නේ දුවේ. හොඳයි
විශේෂයෙන් බුදුදහමේ දේවල් සිද්ධ කරද්දී බුද්ධ පූජාවක් පවත්වද්දී ආර්ය මහා සංඝරත්න දසා දානයක් පූජා කරද්දී අපි පිළිවෙලට සහ පිරිසිදුව මේ දේවල් කරන්න ඕන අපි හැමදෙරෝනේ. ඒ දේවල් එක්ක තමයි මෙහි වැඩි ආනිශංසයක් ලබා දෙන්නේ. විශේෂයෙන් අපි බුද්ධ පූජා පවත්වද්දී අපි දක්වලා තියෙන සමහර පිරිස් මේ බොහොම පුංචි භාජන කීපයකට මේක හොදන්නේ ඊට පස්සේ දවසේ අන්න ඒ වගේ දේවල් තියෙන. එහෙම නැතුව අපි පිළිවෙලට පිරිසිදුව බුද්ධ වන්දනාව සංඝරත්නය උදෙසා දානය පූජා කිරීම සිද්ධ වෙනවා නම් මේ වගේ ආනිශංස ලබා ගන්නට හැකියාවක් තියෙනවා. අපත් එක්ක ඉන්නවා තවත් දුරකථන මාර්ගය ඔස්සේ හිතවතෙක් හෝ හිතවතියක්. ආයුබෝවන් ඔබට. නැහැ. හොඳයි. අපේ හැමදෙරුනේ දැන් ලබන 26 වෙනිදා සිට අපි දන්නවා බවුන් පැලැස්ස පින්බිම සසුනට පූජා කරනවා. මේ බවුන් පැලැස්ස පින්බිම සසුනට පූජා කිරීමේ අර්ථය පිළිබඳ අපේ පූජ්‍ය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ සඳහන් කරාද උන්වහන්සේ සඳහන් කරා දැන් විශේෂයෙන් අපේ කාන්තාවන්ට වේවා පිරිමින්ට වේවා අපේ මේ ඔළුව හදන එහෙම නැත්නම් මේ කොණ්ඩය හදන්නට ඕනතරම් ස්ථාන තියෙනවා. මාර්ගයේ දෙපස ඕනතරම් දකින්න තියෙනවා. නමුත් අපේ මනස හදන ස්ථාන හරි අඩුයි අපේ හාමුදුරනේ. බුදුදහමින් සිද්ධ වෙන්න ඕනෙත් අපිට දුකකදී ඒ දුකක් බව හඳුනා ගන්නට ඒ වගේම සැපතකදී ඒ සැපතක් බවට හඳුනාගෙන මේ මැදිහත් සිතින් විඳ ගන්නට අපේ මනස සකස් කිරීම. භාවනාව මේකට හොඳ මාර්ගයක් ආරම්භයක් කියලා කියන නිසාම අපි හැමෝටම භාවනාව කොයි විදිහද බුදුදහම තුළ වැදගත් වන්නේ කියලා පැහැදිලි කරන එක වටිනවා මේ පින්කමට පූර්වගාමීව අපි හැමෝටම. අපි අර ඉස්සලා සිහිපත් කළා වගේ සත්ව කොටස් අතර මිනිසාට ලැබිලා තියෙන මනස යම්කිසි න්‍යාය රටාවක් කරහා ක්‍රමවේදයක් කරහා සංවර්ධනය කරන්නයි භාග්‍යවතුන් වහන්සේගේ අනුූපපාත වැඩ පිළිවෙල දේශනා කරන්නේ. ඒකට කියන්නේ අපි උදාහරණයක් වශයෙන් ආනුපුබ්බී කතා පිළිවෙල. එක පාඩම මිනිස්සු භාවනාවේ ගැඹුරු තැනට තියන්නේ නැහැ. දානය, සීලය, නෛෂ්ක්‍රම්‍ය ඔය විදිහට ක්‍රමානුකූලව තමයි මේ ආනුපුබ්බී කතා පිළිවෙල දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ මිනිස් සංතාන සකස් කරන්නේ. ඒතර භාවනාව කියලා කියන තැනට එන්න මිනිස්සු දානයෙන් තොරව සීලයෙන් තොරව ගිහිල්ලා භාවනා කරන්න යන්න බෑ. දානේ සීලය කියන දෙකෙන් හිත අවශ්‍ය කරන පසුබිම සකස් කරගෙන ඕන භාවනාවට එන්න. භාවය යන ස්වභාවයට නමක්. අපේ හිත ස්වභාවික වශයෙන් තියෙනකොට විවිධ අරමුණු කෙරෙහි දුවමින් බාහිර අරමුණු වල තියෙන බාහිර පැත්තට ඇලෙනවා. අරමුණු වල තියෙන බාහිර පැත්තට ගැටෙනවා. ඇලීම් ගැටීම් දෙක මැද හිත මුලා වෙනවා. ඇලෙන තරත් හිත මුලා වෙනවා, ගැටෙන තරත් හිත මුලා වෙනවා. එතකොට මෙන්න මේ ඇලෙන ගැටෙන මුලා වෙන චේතනා මට්ටම එයින් අත්මුදවා ගැනීමට තරන ලද වෑයම තමයි න්‍යාය ක්‍රමයක් යටතේ භාවනාව උගන්වන්නේ. ඒක තමයි භාවනාව කියලා කියන එකට දෙන්න පුළුවන් සරලම කෙටිම නිදහන්. භාවේති කුසල ධම්මා ඒතාති වඩ්ඩේති භාවනා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් මේ භාවය නැත්තම් තමන්ගේ ස්වභාවය තුල තියෙන ඇලීම් ගැටීම් දෙක නවත්තගෙන සිත ගෙනියන්න පුළුවන් නම් නිර්වාණ මාර්ගයට ඒ කියන්නේ ඇලෙන දේ තුල තියෙන අනිත්‍ය ආදී ස්වභාවය විදර්ශනාවෙන් දකින්නවා. ගැටෙන දේ තුල තියෙන අනිත්‍ය ආදී ස්වභාවය විදර්ශනාවෙන් දකින්නවා. ඒ විදර්ශනාවෙන් දකින්නකොටම මෝහේ කඩතුරාව දුරු වෙනවා. මෝහේ කඩතුරාව දුරු වෙන තර පහළ වෙන්නේ ප්‍රඥාවේ ආලෝකය. ඒක තමයි මේ නිවන කියලා කියන්නේ. භාවනාවෙන් තොර නිවනක් නැහැ. අපි හැමෝටම භාවනාවට මේ සුදුසු සහ නුසුදුසු පුද්ගලයන් කියලා දෙපසක් ඉන්නවද? ඔව්. දැන් අර මම ඉස්සෙල්ලා වගේ දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ධ්‍යාන මට්ටමක හිත සකස් කරගන්න කොටත් කාමයන්ගෙන් දුරව පාපකාරී සිතුවිලි වලින් දුරව තමයි ධ්‍යාන මට්ටමට හිත එන්න පුළුවන්. දුස්සීල භාවයේ තියාගෙන භාවනා කරන්න බෑ. දැන් මම ගිය සතියේ විස්තර කළා මේ වත් පිළිවෙත් ගැන කතා කරනකොට වත්තන්න පරිපූර්ණතෝ නසීලම් පරිපූර්ණති. අසුද්ධ සීලෝ දුප්පඤ්ඤෝ චිත්තේ එකක් ගන්න වින්දති. සිත එකඟ වීම නම් භාවනාව කියන්නේ සිත එකඟ වෙන්නේ නැහැ වත් පිළිවෙත් කරලා සිල්වත්කම ආරක්ෂා කරන්නේ නැති එක්කනට. හොඳම සුදුසුකම තමයි හරියට වත් පිළිවෙත් කරන එක. සිල්වත්කම හරියට ආරක්ෂා කරගන්න එක. හැමෝටම එකවරම 100% සිල් රකින්න බෑ. ඒ නිසා සිල් සමාදන් වෙලා ඕන භාවනාව ආරම්භ කරන්න. හොඳයි අපිට කෙමෙන් කාලය ගත වෙද්දී තවත් දෙදෙනෙක් ඉන්නවා දුරකථන මාර්ගය ඔස්සේ අවසන් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වෙන දෙදෙනා වෙන්න ඕනේ. අයිබෝවන් තිරුවන් සරණයි අපේ හමුදුරනේ. තිරුවන් සරණයි.
හම්බුරන්නේ මට දැනගන්න පුළුවන් නෑ මට මහසතක පොඩි බබෙක් ඉන්නවා. ඔව්. මගේ බබා සමහර වෙලාවට රැට පාන්දර 1ට 2ට විතර අඬනවා. ඔව්. ඉතින් මම මේ ලංකදින්දලා මා රැට නිදි ගන්නකොට පිළිස් දේශනාවන් ටිකක් දාලා තමයි නිදාගන්නේ. මට ඒනාට සමහර අය දැනගන්න සමහර අය කියනවා රැට පිළිස් දාලා නිදි ගන්න හොඳ නැහැ. සමහර අයට එහෙම අහලා දාලා නිදාගත්තම ඔළුව කැක්කුම් එකේ දේවල් හැදිලා තියෙනවා. දැන් වගේ එක දේවල් එක්කම මට ටිකක් හිතට බයක් තියෙනවා. මට දැනගන්න පුළුවන් ද මේක හොඳයිද? හැබැයි මම එහෙම දාලා නිදි ගන්නකොට මගේ දරුවා නිදි ගන්නවා. අරම ඒකට අහුම්කම් දෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. යා පොඩි තාම දැනගන්න පුළුවන් ද ඒක හොඳයිද? එහෙම දාගෙන නිදි ගත්තට ඒක ප්‍රශ්නයක් නැද්ද කියලා. ඔව් හොඳයි. ඒ පිළිබඳව අපි හැමදෙරණ අපි විග්‍රහ කරමු. තවත් කෙනෙක් ඉන්නවා දුරකථන මාර්ගය ඔස්සේ. ආයිබෝවන්. ආයිබෝවන්. මම නිශාන්ත කියලා කෙනෙක් කතා කරන්නේ ඇස් දෙක පේන්නේ නැති කෙනෙක්. ඔව් ඔබ ගැටලුව. මේ අපේ හාමුදුරන් වහන්සේ කියන්නේ කැපිටල් හේවානෝක හාමුදුරන් වහන්සේට අනිවාර්ය උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන උතුම් ඒ කියන්නේ ධර්මස්පාදයෙන් ඥානස්පාදයෙන් ප්‍රඥාස්පාදයෙන් තුන්තරා බෝධියකින් නිවන් මාර්ගය අවබෝධ කර ගැනීම උත්සාහ නිවන් සම්පත අවබෝධ කර ගැනීම උත්සාහ මේ පින් හේතු වේවා හේතු වාසනා කියලා මම මේ පින් බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මයේ ඒ ආකාරවම දේශනා කළා කරන උන්වහන්සේගේ මහා ඥාන සත්‍යයක් තියෙනවා. මට ඒක තේරෙනවා. මම ඇවිල්ලා ගොඩාක් දුරට මේ ඇස් දෙක පේන්නේ නැතුව අමුදායින්දර වැඩි වැඩිලා මේ භාවනා කරන්නේ. උන්වහන්සේගේ එක ධර්ම දේශනක් මීට අවුරුදු 12කට විතර ඉස්සර මම අහපු වෙලාවේ අනේ මම සන්තෝෂ වෙනවා මේ දුක් හිඳෙනුන් ගැන මම සන්තෝෂ වෙනවා. ඒකට උන් දුක අවබෝධ කරගෙන මේ හාමුදුරු කීප විදිහට මම කියන්නේ දුක අවබෝධ කරගන්න පුළුවන් හොඳම දේ තමයි දුක කියන එක. දුක තියෙන්න ඕනේ. ඒ කියන්නේ දුක තියෙනකොට තමයි දුක අවබෝධ කරගන්න ඕනේ. ඉතින් මම ඒක හිතලා ඉවරලා ඇත්තටම මම මේ ගොඩාක් දුරට මේ ඔය හැම දෙයකින්ම මේ ඇත්තක පේන්නේ නැති එකම නෙවෙයි දුක. මම ඊට පස්සේ මට තේරුම් ගත්තා මේ මාගේ මාංශයට මේ සසර පුරා යන ගමනේදී මගේ මාංශයට ඕනම කෙනෙකුට නැති කරගන්න පුළුවන්. ඒකට මගේ ඥාන ස්පාදගත්තම මේ ලෝකෙ කිසි කෙනෙකුට නැති කරගන්න බෑ කියලා හිතේ තියාගෙන අවබෝධ කරගෙන මම ඉතින් ඔය හාමුදුරන් වහන්සේ කියපු විදිහට දැන් ගොඩාක් බුද්ධානුස්සති භාවනා කරනවා. මට පැය කාමාරකට වැඩි කරන්න පුළුවන්. ආනාපාන භාවනා එතකොට මේ මෛත්‍රී භාවනාව පැයකට වැඩි කරනවා. එහෙම මේ කාය සති භාවනාව එහෙම කරලා මට සාමාන්‍යයෙන් මගේ හිත පවා බුදු ගුණ කියනකොට හිත සමාධිගත වෙනවා. මම මේ අහන ප්‍රශ්නේ තමයි අපේ හාමුදුරනේ මෙච්චර මේ මිනිසුන්ට ධර්මයේ දේශනා කරනකොට මොන පුවත්පතකින් බැලුවත් පත්තර වලින් බලලා වුණත් මේ බුදුහාමුදුරන් වහන්සේ ශ්‍රී මුඛයේ දාසෙන් දේශනා කළා වූ මේ මහා ධර්මස්කන්ධයක් මේ විශ්ව ධාතුවටම ආඥාව පතරවෙන් දේශනා කළා තියෙනවා. ඉතින් උන්වහන්සේගේ ධර්මයේ අපි එක වචනයක් හරි දේශනා කරනකොට මොන තරම් ඒකේ ශක්ති කිරණ මාලාවක් මේ මුළු විශ්ව ශක්තිය කෙරේ ස්පර්ශ වෙනවද? ඒතරේ විශ්ව ශක්තිය දෙන ශක්ති කිරණ මාලාව අපේ චිත්තයට ස්පර්ශ වෙනවද? එතකොට අපේ හාමුදුරනේ ඇයි මේ මිනිස්සු මේ පත්තර බලලා මේ තමන් කියන බුද්ධ පිළිස් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාලා වූ ඒ සූත්‍ර සජ්ජායනා කරපුවාම මෙහෙම මේ අමනුස්ස වෙනවා එහෙම කියලා කියන්නේ. එතකොට ඇයි බුදුරජාණන් වහන්සේ නම් විශාලානුවට කියලා තුම්බිය දුරු කරේ කොහොමද එතකොට? ඔව්. හොඳයි මම හිතන්නේ එක හා සම්බන්ධ ගැටලු දෙකක්මයි අපේ හාමුදුරුවනේ තියෙන්නේ. මේ කියන ගැටලුව බොහෝ විට තියෙනවා මේ පිරිත සම්බන්ධයෙන්. පිරිත සම්බන්ධයෙන් කියද්දී පිරිත් දේශනාත් එක්ක අසුබ ඵල නිවෙස් වලට ලැබෙනවද කියලා බොහෝ විට මතයක් තියෙනවා. මේ ඔස්සේ අභූත බලවේගයන් බැල්ම වැඩිපුර ලැබෙනවද ඇතැම් විට. අපි විග්‍රහ කරමු අපේ හාමුදුරුවනේ පිළිබඳව. ඔව් පළවෙනි අපේ දියණිය අහුව ප්‍රශ්නය පාන්දර 2ට විතර දරුවා අඬනවා කිව්වනේ. එහෙමයි. නමුත් පිරිත් දාපු දවසට දරුවා අඬන්නේ නැහැ කිව්වා. ඊළඟට මේ දරුවා අඬන්නේ ඇයි කියන කාරණාවට උත්තරයක් එකක් ඉතින් සමහර විට කායිකව කුසගින්න දැනලා එහෙම වෙනකොට ලෞකික කාරණා නිසා දරුවෙක් අඬන්න පුළුවන්. නමුත් ළමයා කියන එක්කෙනාගේ හිත නිතරම භවාංගගත තත්වයෙන් තියෙන්නේ. ඒ කියන්නේ මේ භවයට යම් කිසි මූලික ප්‍රතිසන්දිහිතේ පහළ වුණාද පෙර භවයේ තමයි චුතිහිත කියන්නේ. ඒකට චුතිහිතත් එක්ක එහා පැත්තේ තියෙන භවයයි චුතිහිතයි අතර ලොකු සම්බන්ධයක් තියෙන ප්‍රතිසන්දි චිත්තයේදී අවුරුද්දක් විතර යනකම් විශේෂයෙන්. දරුවා පෙර භවවලට ගිහින් භවාංගයට ගිහිලා පෙර භව දකිද්දී සොම්නස් සහගත අවස්ථාවල් හෝ පින්කම් කළ අවස්ථාවල් හෝ සිහිපත් වෙනකොට දරුවා අඩනින්දෙදී hina වෙනවා. ඒ වගේම දරුවට ජීවිතයේ දුක්ඛදායක දේවල් පෙර ආත්ම භාවයේදී අත්දැකලා තියෙනවා නම් ඒවා මේ ජීවිතයේදී හිත භවංගත වුණාම පිබිදෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ අපි දැන් මේ පංච උපාදානස්කන්ධය තුළ සංසාරයේ අනුසය වෙලා තියෙන්නේ.
මේ භවයේදී අරමුණක් ලැබුණම දැන් සිත යනු රාග දොස් මොහ පැත්තේ මැද සිත තුල මිලින වී නිදිගැන් වී සිටින සිතුවිලි අවදි වෙයි අරමුණ දුටු සැනින. සිත යනු රාග දොස් මොහ පැත්තේම ඇදෙන සිතුවිලි වලින් යුක්තය දුක ලං කරන. එතකොට මේ සිත කියන එක අරමුණු ලැබෙනකන් අපිට හිතෙනවා දැන් උදාහරණයක් වශයෙන් දැන් මා තුල රාගය නැතයි කියා රාගය ඉස්පතු වෙන අරමුණක් ලැබෙනකන් හිතෙනවා. නමුත් රාගය ඉස්මතු වෙන්න ඕන අරමුණක් ආපු ගමන් මෙන්න හිත ඇතුළේ තියෙන රාගය ඉස්මතු වෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ වදාරන්නේ ඇතම් කෙනෙක් වනාන්තරව හිටියත් එයාගේ කෙලෙස් ධර්ම ඉතිරි වෙලා තියෙන්න පුළුවන් අනුසය වෙලා තියෙන්න පුළුවන්. කෙනෙක් ගම තුල ජීවත් වෙනවා ඒත් මේ මිනිසුත් එක්ක එකට හැසිරලා ජීවත් වෙනවා. නමුත් රාගය දුරු කළ බැවින් එයාගේ හිතේ රාගය නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඉන්නේ ස්ථානේ වැදගත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ භව සංසාරය කියන එක හරි පුදුම සහගත එකක්. ඒතර පෙර භවයත් එක්ක දැන් උනත් අපි භාවනා කරනකොට භාවනා කරලා හොඳින් හිත ඒකාග්‍ර වුණාට පස්සේ අපිට පෙර භව සිහිපත් කරන්න පුළුවන්. ඒක මේ බුද්ධ ආගමේ න්‍යායක් විතරක් නෙමෙයි. බුදුහාරෝ පහළ වෙන කාලේ වෙනකොටත් පුබ්බේ නිවාසානුස්සතිය උපදවාගත්ත ඔය හිටියා. චතුප්පාතේ උපදවාගත්ත හිටියා. ආසවක්ෂය කර ඥානෙ උපදවාගත්ත අය හිටියා. ඒක ඇත්ත. ඉතින් මේ දරුවට සමහර විට ඒ පෙර ආත්ම වලට ගමන් කිරීමේ සහසම්බන්ධතාවය නිසා එහෙම වෙන්න පුළුවන්. ඊළඟට පිරිත් දේශනාව තුළ පිරිත් දාලා නිදාගත්තර කමක් නැද්ද කියලා අහනකොට අපි රේඩියෝ එකේ පිරිත් දාලා නිදා ගන්න එක අහන්න දෙයක් තියනවද? එළි වෙනකම් පිරිතක් කියන්නේ කියලා අපිට ආරාධනා කළාම ඒකේදරත් උඹුදිනේ. එහෙම. ඉතින් අපි ඒත් පිරිත් කියනවනේ. හැබැයි ඔබ වහන්සේ නම් අවදි කරනවානේ පිරිත්. මම නොකිය ඉතින් මේ හිටියේ. උඹුදිය ගත්තත් අපි පිරිත් කියනවා. එහෙමයි. එතකොට දැන් හොඳම දේ තමයි ස්පීකර් එකට ටේප් කරපු පිරිත් ටික කරා යන්න ඕන. අර බුදිනම් අරක ඉබුවා දාලා අපිත් බුදින එකයි තියෙන්නේ. ඉතින් ඒ නිසා පිරිත තියෙන්නේ දාලා බුදියෙන් නෙමෙයි. පිරිත තියෙන්නේ පුළුවන් වෙලාවේ අහන්න එකක් නැත්නම් ඒ පිරිතෙන් ඇති වැඩක් නැහැ. මිනිස්සු ළඟ තියෙන්නේ මේ මන්ද මානසික හැඟීම් තියෙන්නේ. මිනිස්සුගේ හිත හදන්න ඕනේ දකිනවා දාලා බුදිය ගත්තත් කමක් නැහැ කියනවා. මං අහන්නේ නිකන් හිතෙන්න එපා. දැන් මේකෙන් හරයක් ඇති වැඩක් නෙවෙයි. Tamanට නිින්ද යන්නේ යම් වෙලාවක්ද. දැන් තව විනාඩි 10කින් නිින්දයි. ඒ නිසා මේ රේඩියෝ එක මේ වෙලාවට දැන් මම නවත්තලා තියලා මම නිදා ගන්නවා කියලා ඒ නිදා ගන්න එක 100 පිටව ගන්නවා. මේගොල්ලන්ට මේ නැලවිලි කීයක් නෙමෙයි පිරිත කියන්නේ. උන්ගේ හිතේ නිින්ද යන්න තියෙන ඇහැරෙනවට නිින්දෙම තියලා තියෙන නැලවිලි කීයක් කියලා පිරිත. ඒ අතරේ මේ අපේ අනිත් හිතවත ඇහුවේ මේ බුදුරජාණන් වහන්සේගේ අපේ නිශාන්ත පුතා. එහෙමයි. ඉතින් නිශාන්ත පුතේ මාංශ ඇස මම පුතා කිව්ව විදිහටම මාංශ ඇස පිළිබඳව කිසි ගැටලුවක් නැහැ පුතේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දහම්මැස පිළිබඳවමයි චක්කුන් උදපාදි කියන තැනින් දේශනා කළේ. මම කල්පනා කරනවා අර පුතා කිව්ව අවුරුදු 12කට ඉස්සෙල්ලා උඹලට දුකක් තියෙනවා නම් ඒකම තමයි බොල හොඳ. ඒ දුක තිබ්බොත් තමයි තොපි දුක අවබෝධ කරගන්න කියලා කිව්වා කියලා. එතකොට අපිට තියෙනවා විඳින දුක අවබෝධ වෙන කියලා දුක කියලා දෙකක්. සමහර කෙනෙකු දුක විඳලාම දුක අවබෝධ කරගන්නවා. සමහර කෙනෙක් දුක නොවිඳ දුක අවබෝධ කරගන්නවා. මෙන්න මේකෙදී දුක විඳලාම අවබෝධ කරගන්න එක තමයි දුක හුඟක්ම හොඳ. මේක ප්‍රායෝගිකව පෙන්වපු කෙනෙක් තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේට 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරමින් උන්වහන්සේ දුක විඳලාම අවබෝධ කරගත්තා. උන්වහන්සේ නූපන් මේ 31 ලෝතලයේ තුල නූපන් ලෝකයක් නැහැ. නූපන් භවයක් නැහැ. හැම භවයකම තියලා භව දුක කියන එක මොකද්ද කියන එක උන්වහන්සේ ප්‍රායෝගිකව අත්දකපු කෙනෙක්. ඒ නිසා තමයි උන්වහන්සේට දුක පිළිබඳව මනා විවරණයක් කරන්න පුළුවන්කම ලැබුණේ. හොඳයි අපිට කාලය කෙමෙන් ගත වෙලා යද්දී ලබන 26 වෙනිදා පැවැත්වෙන මහා පුණ්‍ය කර්මයේ 26 වෙනිදා සිට ආරම්භ වෙන මහා පුණ්‍ය කර්මය ගැනත් මතක් කරන්න ඕනේ. පෙබරවාරි 26 වෙනිදා සිට මාර්තු 1 වෙනිදා දක්වා ගම්පහ උඩුගම්පොළ හෙන්ඩිමහර ගම්පහ බවුන් පැලැස්සේදී මේ මහා පින්කම් පැවැත්වෙන්නේ. පෙබරවාරි 26 වෙනිදා විශේෂයෙන් පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේගේ ජන්මදිනය නිමිති කොටගෙන ලේදන් දීම වෛද්‍ය සායනය අපේ සාමණේරයන් වහන්සේ උදෙසා වන ගිරන්පස දානය ගර්භරී මාතාවන් සවන දානය ආදී පින්කම් පැවැත්වුණා. ඒ වගේම 27 වෙනිදායි බවුන් පැලස් පින්බිම සසුනට පූජා කිරීමේ මහා පින්කම් පැවැත්වෙන්නේ. 28 වෙනිදා සිට මාර්තු 1 වෙනිදා දක්වා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට වැඩම කරවනු ලබන උතුම් වූ සර්වඥයන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේ වගේම අස්ති ධාතුන් වහන්සේ වගේම රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ හරි අසිරිමත් විදිහට වැඩ ඉන්න ආකාරය ඔබට දැක බලා ගන්නට පුළුවන් වෙනවා. මොකද ඔබට භාවනා
කිරීම සඳහා ලබා දෙන මේ භාවනා කුටි මුලින්ම මේ භාවිත කරන්නේ එහෙම නැත්නම් ස්පර්ශ කරන්නේ මේ ධාතුන් වහන්සේ. ඒ නිසා මේ ධාතුන් වහන්සේ එම කුටිවල වැඩ සිටින ආකාරය ඔබට දැක බලා ගන්නට පුළුවන්කම තියෙනවා, වන්දනා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ අතරේ මතක් කරන්න ඕනේ 29 වන සෙනසුරාදා සවස 6ට පහන් කන්ද ආශිර්වාද පූජාව, රාත්‍රී 7ට සිත්නෙත් අසපුව ධර්මදේශනාව, රාත්‍රී 8ට විශේෂ ආශිර්වාද පූජාවක් සහ ධර්ම සාකච්ඡාවක් පැවැත්වෙනවා. මාර්තු පළමුවන ඉරිදා උදේ 8ට මෙත්නෙත් පාමුල ධර්මදේශනාව, රාත්‍රී 7ට සිත්නෙත් අසපුව ධර්මදේශනාව සහ රාත්‍රී 8ට ධාතුන් වහන්සේ උදෙසා වන විශේෂ ආශිර්වාද පූජාවක් පූජ්‍යපාද දීගල පියදස්සේ ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් පැවැත්වෙනවා. මේ විදිහේ මහා පින්කම් මාලාවක් තමයි 26 වෙනිදා සිට මාර්තු පළමුවනදා දක්වා පැවැත්වෙන්නේ. අපි ඒ ගැනත් ඔබට නිරන්තරයෙන් මතක් කරන අතරේ අපි දන්නවා ගම්පහ මිරිස්වත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ නිරන්තරයෙන් මේ විදිහට සුන්දරව ගොඩනගන්නේ, බුදුදහමට අනුකූලව ගොඩනගන්නේ දායක ඔබගේ ආශිර්වාදයත් එක්ක. විශේෂයෙන් නැත්තහන බොහෝ දෙනෙක් මේ පින්බිම දිනෙන් දින වර්ධනය වෙද්දී බොහොම සතුටක් ලබනවා. ඒ සඳහා උපකාර කළ අයට පුණ්‍ය අනුමෝදනා පළ කරන්න මේ අවසාන විනාඩි 2-3 යොදාගමු අපේ හැමතරන්නේ. ඇත්තටම නූතන සුදර්ශන ධම්ම නිකේතනයේ අභිවෘද්ධිය තුල ඇති පසුබිම කුමක්ද කියලා මගෙන් ඇහුවොත් මම උත්තර දෙන්නෙම net FM ගුවන් විදුලිය කියලායි නිර්භය වූ ඒ වගේ බොහොම විවෘතව සහ බොහොම ඉහළ ගෞරවයක් හිතේ දරාගෙනයි මේ පුණ්‍ය භූමියේ වර්තමාන අභිවර්ධනයේ දිහා මම බලන්නේ. ඒ සම්පූර්ණ ගෞරවයේ පුණ්‍ය අනුමෝදනාව net FM ගුවන් විදුලිය වෙතයි මම යා කරන්නේ. ඒ නිලධාරී මණ්ඩලයේ සභාපතිතුමන් ප්‍රධාන විධායක නිලධාරීතුමන් ප්‍රධාන සියලුම කාර්යභාරයේ නියුත් සියලු දෙනාම කරනු ලබන්නා වූ ශක්තිය සහයෝගය මත මේ පුණ්‍ය භූමිය පවත්වාගෙන යාමේ දුෂ්කර කාර්යයෙන් මට යම් ප්‍රමාණයක සහනයක් ලැබෙනවා. මේ හැම නිවේදනයක්ම ආදරෙන් අහුම්කන් දීලා ගෞරවයෙන් අහුම්කන් දීලා අපේ හාමුදුරුවෝ ශාසනය පැවැත්මට යමක් කරයි කියන ලොකු විශ්වාසයකින් අප විසින් පුදන ලද දෙයට මහත්ඵල මහානිසංසයක් ලැබෙයි කියන බලාපොරොත්තු වෙන අපට උදව් උපකාර කළ පින්නතුලාට අපිට ටික දවසක් පුණ්‍ය අනුමෝදනා කරන්නට ඉඩ අවකාශ අහිමි වෙලා තිබුණා. දැන් නැවත ඒ ඉඩ අවකාශ ලැබෙමින් 2019 8 වෙනි මාසයේ 11 වෙනි දිනදා අපට ආධාර කරපු පින්නතුලාගේ ඉඳලා පිළිවෙලටයි මේ පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරන්නේ. අද 3 දිනකට අවස්ථාව සැලසෙනවා. කැස්බෑව ගෝණ බඩිත්ත පාරේ අංක 300 සීදර නිවසේ ප්‍රේමලතා ලොකුගේ පින්වත් මහත්මිය රුපියල් ලක්ෂයක් පමණ වටිනා රන් මාලයක්, යෝගේ බුදු දෙකක්, මුදල් එකතු කරපු කැට දෙකක් පූජා කරලා මියගේ සීල ජාතින්ද පින් අනුමෝදන් කරන්නට සුජීවත් හැමත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට කියලා මට ආරාධනා කළා. ඒ ආරාධනාව දැන් ඉෂ්ට කරන මොහොත යෝගෙන් බලවීර දේවරත්න මහත්මයා ඇතුළු පවුලේ පින්නතුන්ලා සේවාගම වැවේ තන පොළොන්නරුවේ සිට මේ පූජා භූමියට පැමිණෙමින් රුපියල් 25000ක බරපැනක් පිළිගන්නලා එදා හෘද සත්කමට භාජන වීමට නියමිත අපේ බලවීර දේවරත්න මහත්මයාට ඉක්මන් නිරෝගී සුවය එදා ප්‍රාර්ථනා කළා. මං හිතනවා දැන් ඒ හෘද සත්කම සාර්ථක වී ඔබතුමා සුවසේ කල්ගෙවන වෙත කියා ඒ සුවය වඩා වර්ධනය කර ගැනීමට අවශ්‍ය නිරන්තර ශක්තිය මේ පුණ්‍ය බල මහිමයෙන් උදාපත් වේවා. නිරෝගලාභය ලැබේවා. ජීවිත දානයේ පිණිසම මේ ධර්ම දානයේ උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම අයිම් කරුණාතිලක පින්වත් මහත්මාංක 28 D2 කටුකස්තර ගම්පහ සිට රුපියල් 25000ක බරපැනක් සෑබළු වෙනින් කොටස් වශයෙන් ගෙවා අවසන් කරලා තිනවා. මියගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නත් සුදීවත් හැමත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමිනුත් කළ පූජාවට පින් දීමටයි අද අවකාශ සැලසෙන්නේ පමණයි. එසා දිගින් දිගටම දැන් ආධාර කරන සියලු දෙනාටම මේ වගේ තමන්ගේ අරමුණු පැහැදිලිව සටහන් කොට වන්න කියලාත් මතක් කරනවා. සමහර අය බැංකුවට මුදල් තැන්පත් කරලා අපිට ඒ පිළිබඳ දැනුවත් කිරීමක් කරන්නේ නැහැ. නමුත් අපිට ගුවන්විදුලියෙන් අවස්ථාව සැලසෙන්නේ යම් කිසි අවම මුදල් සීමාවක ඉඳලා ඉදිරියට පින් අනුමෝදන් කරන්න. එහෙම නැත්නම් පින්නතුලා හිතනවා අපි පූජා කරපු බරපැරේ අපිට පින් දුන්නේ නැහැ නේද කියලා. නමුත් අපිට ඒ අයට වෙනුවෙන් කරන්න පුළුවන් වෙන්නේ පුණ්‍ය ආපදනා කාඩ් පතක් යවන එක. ඒක යවන්න පවා සමහර කෙනෙක් ලිපි ලේඛන අපට ලිපිනේ ලබා දීලා නැහැ. අනිත් අය තමන්ගේ අරමුණු තොරතුරු සමග ආධාර උපකාර සම්පූර්ණ කරන්නයි කියලා ආරාධනා කරමින් යමෙක් යමක් බලාපොරොත්තු වෙන යම් පින්කම සිද්ධ කළාදී සියලුම පින්කම් වල ශක්තියෙන් මගේ සම්බුද්ධ ශාසනයේ දිගු කල් පවතිවා. සසරට ආයුධනමයි පින්නතුලාට
දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියලා ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි. එමනම් ඒ සියලුම පින් හේතුවෙන් සසුනේ චිරජීවනයේ පිණිස උන්වහන්සේ මහත් කාර්යභාරයන් රැසක් කරනවා. ඒ සඳහා ඔබට දායක වෙන්නට පුළුවන්, විමසීම් කරන්නට පුළුවන් දුරකථන අංකත් මම මතක් කරන්නම්. 0.71 222 844 දුරකථන අංකය. ඒ වගේම 0.333 555 397 0.33 222 43 84 මේ අංකවලට කතා කරලා උන්වහන්සේගේ ධර්මකාරයන් උදෙසා ඔබටත් දායකත්වයන් සපයන්නට විමසීම් කරන්නට පුළුවන්. ඒ සියලුම කරන පින් මතින් අපි දන්නවා පූජනීය කැටවල හේමාලෝක ගෞරවනීය ස්වාමින් වහන්සේ විශේෂයෙන් අදත් යම් කිසි අසනීප තත්වයක් නිසා ඉන්න උනාට කිසිම ඒ බවක් දැනෙන්නේ නැහැ, අපිට දැනෙන්නෙත් නැහැ, රේඩියෝෙන් අහන ඔබට දැනෙන්නෙත් නැහැ කියලා අපි දන්නවා. එහෙම තමයි උන්වහන්සේගේ ඒ අදිෂ්ඨාන ශක්තිය මතින් තවත් බොහෝ කාලයක් මෙලෙසම උන්වහන්සේට නිරෝගීව වැඩවසනට හැකි වේවා. සියලු ශක්තියින් උන්වහන්සේ වටා ඒකරාශී වේවා කියලා අපි සාදුකාර දී ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් එක්කයි අපි සමුගන්නේ මාර්තු පළමුවන්දා දක්වා පෙබරවාරි 26 වෙනිදා පටන් පැවැත්වෙන බවුන් පැලැස්සේ පින්කම් පිළිබඳත් අපි නිරන්තරයෙන් net FM රේඩියෝ ඔස්සේ ඔබට දැනුවත් කරනවා. අදත් රාත්‍රී 7ට සිත්නෙත් අසපුව සවන් දෙන්නට කියන ආරාධනයත් එක්කයි සමුගන්නේ. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමින්